සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ ඉල් මාස අව තෙලෙස්වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ දෙසැම්බර් මාස 12 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වූ මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යෙදුම ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 27 වැනි පාඩම සමගයි. පසුගිය වැඩසටහන් මාලාව පුරාවට අභිධර්ම කාණ්ඩයේහි චිත්ත කාණ්ඩයට අයත් සිත් සියල්ලම සම්පූර්ණයෙන් සාකච්ඡා කර අවසන් කළ අපි ඉන් අනතුරුව චෛතසික කාණ්ඩයට අදාළ අන්‍ය සමාන රාශියට අයත් සර්වචිත්ත සාධාරණ චෛතසික සහ ප්‍රකීර්ණක චෛතසික කාණ්ඩයන් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව අපි අකුසල රාශියට අයත් චෛතසික 14 අතරින් මෝහ චතුෂ්කයට අයත් චෛතසික 4ත්, ලෝභ ත්‍රිකයට අයත් චෛතසික 3ත්, ඒ වගේම ද්වේෂ චතුෂ්කයට අයත් චෛතසික 4ත් සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. අද දිනේදී අපිට සාකච්ඡා කරන්නට නියමිතව තිබෙන්නේ අකුසල රාශියට අයත් ඉතිරි චෛතසික 3ත්, ඒ වගේම ශෝභන රාශියට අයත් චෛතසික පිළිබඳවත් ඉගෙන කියා ගන්නටයි. එසේනම් මෙන්න මේ ඊටාම වැදගත් කොටසක් වන මේ ඉතිරි අකුසල චෛතසික කිහිපයක්, ඒ වගේම ශෝභන චෛතසික පිළිබඳවත් ඉගෙන කියා ගන්නට අපි පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 27 වෙනි පාඩමට යොමු වෙමු. අද දිනේත් මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන අපට මේ පරම ගම්බීර වූ අභිධර්මාර්ථය පහසුවෙන් වටහා ගත හැකි ආකාරයෙන් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමේලා කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේව පාද නමස්කාර පූර්වකව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගැනීමට සියලු දෙනාම මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමීන් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්ති සුඛී හෝතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්ති කමාමි කමිතබ්බං සාදුෝකාස කමාමි බන්ති සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සුඛී හෝතු නිබ්බාන. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනයේදී පෞරාණික තේරවාදය 27 වැනි අභිධර්ම පාඩමට සම්බන්ධ වෙන්න බොහෝමත්ම ඕනෑකමින් Zoom යොදවම ඔස්සේ ලෝකයේ පුරා විසිරී සිටින බොහෝ දෙනෙක් ලෝකයේ රටවල් ගණනාවක සිට Zoom යොදවම ඔස්සේ සම්බන්ධ වෙමින් මේ පාඩමට සූදානම්ව සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් 27 වැනි අභිධර්ම පාඩමත් ඒ වගේම මීළඟ පාලි භාෂා පුහුණු වැඩපිළිවෙලත් ආරම්භ කරන්නට කියලා ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමී. හොඳයි අපි නමස්කාර පාඨය කියමින් කවුරුත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කිරීමට සූදානම් වන මොහොතක්. ඉතින් අපි මුලින්ම ගිය සතියේ පාඩමට අදාළව ලබලා දුන්නු ප්‍රශ්න වලට අදාළ උත්තර අපි සාකච්ඡා කරමු. ඒ නිසා ඒවා ලියලා තියෙන
ටික තමන් ළඟට ගන්න. ඊට පස්සේ අපි බලමු හරි වැරදි කොහොමද කියලා. බලන්න පළවෙනි ප්‍රශ්නය. අකුසල චෛතසික කොපමණද? ඒවා මොනවාද? ඒවා එක එකක් පැහැදිලි කරන්න. ප්‍රශ්න 3ක් තියෙනවා. බලමු. අකුසල චෛතසික තුදුසෙකි. එහෙම නැත්නම් 14කි. ඒවා නම් මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාව, මච්චරිය, කුක්කුච්චය, තිහිනය, මිද්දය, විචිකිච්ඡාව. ඊට පස්සේ ඒවා එක එකක් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නෙට තමයි උත්තර ඊළඟට තියෙන්නේ. මෝහය. බලන්න අරමුණේ සැබෑ තත්ත්වයේ වසන ස්වභාවයේ මෝහය නම් වේ. ඊළඟට අහිරිකය. පාපේ පිළිකුල් නොකරන පාපයට ලැජ්ජා නොවන ස්වභාවය අහිරික නම් වේ. ඊට පස්සේ අනුත්තප්පේ. පාපයට බිය නොවන ස්වභාවය අනුත්තප්ප නම් වේ. ඊළඟට අපි බලමු උද්ධච්චය. උද්ධච්චය කියන්නේ සිත සැලෙන ස්වභාවය, ආරම්මණයේ මනවින් නොපිහිටන ස්වභාවය උද්ධච්චය නම් වේ. ඊට පස්සේ ලෝභය. අරමුණ හොඳ දෙයක් හැටියට ගෙන එහි ඇලෙන ස්වභාවය ලෝභය නම් වේ. ඊට පස්සේ දිට්ඨිය. වරදවා දකින ස්වභාවය, කාරණේ වැරදි ලෙස ගන්නා ස්වභාවය දිට්ඨිය නම් වේ. ඊට පස්සේ මානය. මම ලෝකේ එක්තරා උසස් කෙනෙක් මිය යනාදී ක්‍රමයෙන් තමාගේ තත්ත්වය තමා විසින්ම මැනගන්නා ස්වභාවය මානය නම් වේ. ඊළඟට දෝෂය. අරමුණට විරුද්ධ ස්වභාවය දෝෂය නම් වේ. ඊට පස්සේ ඉස්සාව. අනුන්ගේ සැපයට, අනුන්ගේ සම්පත්තියට විරුද්ධ ස්වභාවය නොහොත් ඒවා නොයිවසන ස්වභාවය ඉස්සාව නම් වේ. ඊට පස්සේ මච්චරිය. තමාට අයත් දෙයක් අනිකෙකුට අයිතිවීම, අනිකෙකුට ප්‍රයෝජනයක් වීම නොයිවසන්නා වූද, තමාගේ සම්පත්තියක් වැනි, තමාගේ සම්පත්තිය වැනි සම්පත්තියක් අනිකෙකුට ලැබීම නොයිවසන්නා වූද, තමාගේ සම්පත්තිය හඟවන්නා වූද ස්වභාවය මච්චරිය නම් වේ. ඊට පස්සේ කුක්කුච්චය. කළ පව්කම් ගැන හා නොකළ පින්කම් ගැන පසුතැවෙන ස්වභාවය කුක්කුච්චය නම් වේ. ඊට පස්සේ තිහිනය. අපි මේ චෛතසික 3 තාම කරලා නැහැ. නමුත් දැන් කරනකොට මේක පැහැදිලි වෙයි. තිහිනය කියලා කියන්නේ සිතේ දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතේ අලස බව තමයි තීනය කියලා කියන්නේ. තීනේ නම් වේ. ඊට පස්සේ මිද්දය. චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්දය නම් වේ. ඊට පස්සේ විචිකිච්ඡාව. අරමුණ පිළිබඳ වූ සැකය, විශ්වාසයක් නැති බව විචිකිච්ඡාව නම් වේ. එතකොට මේ ක්‍රමයෙන් හෝ මීට ආසන්න ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. දැන් අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සියලු අකුසල චිත්තයන්හි යෙදෙන චෛතසික කොපමණද? ඒවා මොනවාද? ඒවා හඳුන්වන පොදු නම් මොනවාද? එතකොට මෙතන අහන්නේ මේ සියලු අකුසල් සිත්වල යෙදෙන මේ අකුසල් චෛතසිකයි. බලන්න සියලු අකුසල් චිත්තයන්හි යෙදෙන චෛතසික ගණන 4කි. සියලුම අකුසල් සිත්වල යෙදෙන අකුසල් චෛතසික ගාන 4යි. ඒවා නම් මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය. එතකොට ඒවා හඳුන්වන පොදු නම් මොනවද? සබ්බ අකුසල සාධාරණ කියනවා. ඊට පස්සේ මෝහ චතුස්කය. සබ්බ අකුසල සාධාරණ සහ මෝහ චතුස්කය යන්නම් ඒවා හඳුන්වන පොදු නාමයෝය. ඊට පස්සේ බලමු. ලෝභ ත්‍රිකයට අයත් චෛතසික මොනවාද? ලෝභය, දිට්ඨිය, මානය. ඊට පස්සේ 4
දෝෂ චතුස්කයට අයත් චෛතසික මොනවාද? දෝෂය, ඉස්සාව, මච්චරිය, කුක්කුච්චේ. මානය කීවැදෑරුම් වේද? ඒවා පැහැදිලි කරන්න. මානය, සෙය්‍යමානය, සදිසමානය, හීනමානය යැයි තෙවදෑරුම් වේ. තකොට ඊට පස්සේවා පැහැදිලි කිරීම. සෙය්‍යමානය යනු තමා අන්‍යන්ට වඩා උසස්ය කියා ඇතිවන මානයයි. ඊට පස්සේ සදිසමානය. සදිසමානය යනු තමා අන්‍යන් හා සමය කියා ඇතිවන මානයයි. ඊට පස්සේ හීනමානය. හීනමානය යනු තමා අන්‍යන්ට වඩා හීනයයි කියා ඇතිවන මානයයි. හොඳයි. ඊළඟට 6. ද්වේෂය හඳුන්වන වෙනත් නම් මොනවාද? ක්‍රෝධය, කෝපය, භය, නොසතුට, පිළිකුල, අප්‍රසාදය යන මේවාය. අකුසල රාශියෙහි ඇති අකුසල් මුල් මොනවාද? ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල් 3යි. 8. දිට්ඨිය කී වැදෑරුම්ද? ඒ මොනවාද? ඒවා පැහැදිලි කරන්න. දිට්ඨිය සම්මා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය යයි දෙවදෑරුම් වේ. එතකොට සම්මා දිට්ඨිය යනු කාරණය ඇති සැටියට දක්නා නුවණයි. මිච්ඡා දිට්ඨිය යනු කාරණය වරදවා දක්නා ස්වභාවයයි. හොඳයි. එතකොට කෙනෙකුට හිතෙන්ඩත් පුළුවන් මේ ප්‍රශ්න බොහොම සරලයි. මේවා මේ විදිහේ ප්‍රශ්න ඇයි දෙන්නේ කියලාත් හිතෙන්ඩ පුළුවන්. නමුත් චිත්ත මේ චෛතසිකයන් මතක් කරගන්න නැත්නම් මතකයේ තබා ගන්න. මතකයේ තවත් අලුත් කරගන්න තමයි අපි මේ ප්‍රශ්න සරල ප්‍රශ්න නමුත් දීලා මේ විදිහට නැවත නැවත මේ පාඩම් වල මේ දැනුමේ හසුරුවන්නත් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඊට පස්සේ අපි බලමු අද අපිට තියෙන්නේ තවත් අකුසල් චෛතසික 3ක් ඉගෙන ගන්න. එතකොට මේ මුලින් රූප සටහන බලලා ඉමු. චෛතසික 52යි සියල්ලම මූලික කොටස් 3කට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය චෛතසික 13යි, අකුසල රාශිය චෛතසික 14යි, ශෝභන රාශිය චෛතසික 25යි. අකුසල රාශිය අපිට කොටස් 4කට බෙදා දක්වන්න පුළුවන්. පළවෙනි එක මෝහ චතුස්කේ නැත්නම් සබ්බ අකුසල සාධාරණ චෛතසික. ඊට පස්සේ ලෝභ ත්‍රිකය. ඊට පස්සේ දෝෂ චතුස්කය. ඊට පස්සේ තීන මිද්ද විචිකිච්ඡා කියලා වෙනම චෛතසික 3ක්. එතකොට අපි අකුසල රාශියේදී මෝහ චතුස්කයට අදාළ චෛතසික ඉගෙන ගත්තා. ඊළඟට ලෝභ ත්‍රිකයට අදාළ චෛතසිකත් මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඊට පස්සේ දෝෂ චතුස්කයට අදාළ චෛතසිකත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපිට අද තියෙන්නේ අවසාන කොටස. තීන මිද්ද විචිකිච්ඡා කියන මේ චෛතසික 3 ඉගෙන ගන්න. හොඳයි අපි පාඩම අනුසාරින් ඒ චෛතසික 3 පැහැදිලි කරගමු. කියන්නකෝ පාඩම. අවසරයි ස්වාමීනි. තීනය හා මිද්දය සිතෙහි දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතෙහි අලස බව තීන නම් වේ. චිත්තයන්ගේ දුබල බව, අලස බව මිද්ද නම් වේ. තීන මිද්ද ඇතිවීමෙන් සිත හැකිලේ, වීර්ය හීන වේ. සමහර විට නිදිමතද ඇතිවේ. විචිකිච්ඡාව අරමුණ පිළිබඳව වූ සැකය, විශ්වාසයක් නැති බව විචිකිච්ඡා නම් වේ. මෙය ශ්‍රද්ධාවට හා ඥානයටත් විපක්ෂ චෛතසිකයකි.
මේ අකුසල කතාවෙහි විචිකිච්ඡා යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සියලුම කුසලයන්ටත් විශේෂයෙන් ධ්‍යානාදී උසස් ධර්මවලටත් බාධක වූ සැකයෝය. නොදන්නා දේවල් පිළිබඳව එසේද මෙසේද කියා කාහටත් සැක ඇතිවේ. එය මේ විචිකිච්ඡා චෛතසිකය නොවේ. අකුශල විචිකිච්ඡා වන්නේ බුදුන් ගැන සැකකිරීම, දහම් ගැන සැකකිරීම ආදියය. හොඳයි. එතකොට තිහිනේ සහ මිද්දේ මේ චෛතසික දෙක එකම ඡේදයකින් විස්තර කරලා තියෙනවා. බලන්න මුලින්ම පැහැදිලි කරන්නේ තිහිනේ කියන්නේ මොකක්ද කියලා. සිතේ දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතෙහි අලස බව තිහින නම් වේ. එතකොට ඊට පස්සේ මිද්දේ කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරනවා. චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්ද නම් වේ. චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්දේ කියලා කියනවා. එතකොට තීන මිද්ද ඇතිවීමෙන් සිත හැකිලේ. වීරිය හීන වේ. සමහර වෙලාවට නිදිමතත් ඇති වෙනවා කියලා කියනවා. එතකොට බලන්න මේ තීනය සහ මිද්දය මේ දෙක එකටම දක්වන්නත් හේතු තියෙනවා. එතකොට මේ සිතේ දුබල බව, චිත්ත වේගයේ හීන බව, සිතේ අලස බව තිහිනේ කියලා කියනවා. එහෙමත් නැත්නම් අපිට පැහැදිලි කරන්න පුළුවන් මේ සිතේ දුබල බව, සිතේ අලස බව, චිත්ත වේගයේ හීන බව ඇති කරන ධර්මයේ තමයි තිහිනේ කියලා කියන්නේ කියලා. තිහිනේ කියන්නේ සිත දුර්වල කරන ධර්මයක්. ඊට පස්සේ සිත අලස බවට පත් කරන ධර්මය තමයි තිහිනේ කියන්නේ. ඒ නිසා තමයි සිතේ දුබල බව, අලස බව, චිත්ත වේගයේ හීන බව තිහිනයයි කියලා මේ පැහැදිලි කරලා තියෙනවා. එතකොට මිද්දේ කියලා කියන්නේ මිද්දේ පවතින්නේ මේ චෛතසිකයන් සම්බන්ධයෙන්. කියන්නේ චෛතසිකයන්ගේ තමන් එක්ක පහළ වෙන සෙසු චෛතසික අපි කියන්නේ සහජාත ධර්ම කියලා. සහජාත චෛතසිකයන්ගේ දුබල බව, අලස බව මිද්දේ කියලා කියනවා. එහෙම නැත්නම් චෛතසිකයන් දුබල බවට, අලස බවට පත් කරන ධර්මයේ තමයි මිද්දේ කියලා කියන්නේ. එතකොට මේ තිහිනේ සහ මිද්දය දෙක ඇති වෙනකොට වීරිය හීන වෙන්න ගන්නවා. වීරිය හීන වෙන්න ගන්නවා. ඉතින් මේ දෙක බලවත්ව හිතේ පහළ වෙනකොට නිදිමත ගතිය පවා ඇති වෙනවා. මේ තීනේ සහ මිද්දේ කියන දෙක එකටමයි යෙදෙන්නේ. සිතක යෙදෙනවා නම් මේ දෙක එකටමයි යෙදෙන්නේ. තීනේ පමණක් යෙදිලා මිද්දේ නොයෙදී සිතක් පහළ වෙන්නේ නැහැ. එතකොට පහළ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙක එකටමයි සිතේ පහළ වෙන්නේ. එතකොට මේවා අකුසල් පාක්ෂික චෛතසික නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිත්වලමයි උපදින්නේ. අකුසල් සිත්වලමයි උපදින්නේ. ඒ උපදින්නේ ඉපදුනොත් ඉපදෙන්නේ සසංස්කාරික සිත්වල කියලා පැහැදිලි කරනවා. සසංස්කාරික සිත්වල. එතකොට සසංස්කාරික අකුසල් සිත් කීයක් තියෙනවද කියලා මතක් කරගන්න ඕනේ. දැන් ලෝභ මූල වල තිබුණා 4ක්. ඊට පස්සේ ද්වේෂ මූල වල තිබුණා 1ක්. ඒතර මෝහ මූල සිත් දෙකම අපි සැලකුවේ අසංස්කාරික සිත් ඇටියට. එතකොට සසංස්කාරික සිත් ඒ ක්‍රමයෙන් ගන්නකොට 5යි. මෙන්න මේ සසංස්කාරික සිත් 5 තමයි මේ තීන මිද්ද කියන චෛතසික පහළ වෙනවා නම් පහළ වෙන්නේ. අනිවාර්යයෙන්ම සසංස්කාරික සිත්වල පහළ වෙනවා කියලා නියමයක් නැහැ. මේ කියන මේ ස්වરૂපයේ ඇතිවීම වශයෙන් මේ චෛතසික දෙක පහළ වෙන්න පුළුවන්. පහළ වුණොත් එකටමයි පහළ වෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න ඕනේ. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි සලකලා බැලුවොත් මේ
තීනේ සහ මිද්දේ කියලා කියන්නේ චිත්ත චෛතසිකයන්ට වැළඳෙන රෝගයක් හා සමානයි කියලා පැහැදිලි කරනවා. චිත්ත චෛතසිකයන්ට වැළඳෙන රෝගයක් හා සමානයි කියලා. මොකද ඒකට හේතුව රෝගයකින් සාමාන්‍යයෙන් ශරීරයට කරන බලපෑම් වගේ බලපෑමක් තමයි මේ චෛතසික දෙකෙන් මේ සිතට සහ සෙසු චෛතසිකයන්ට කරන්නේ. එතකොට දැන් අපිට රෝගයක් වැළඳුනහම මොකද කරන්නේ? ශරීරය දුර්වල කරනවා. නේද? ශරීරයේ ක්‍රියා කිරීමේ හැකියාව අඩු කරනවා. පහසුවෙන් ශරීරේ ක්‍රියා කරන්න බෑ. එතකොට ශරීරේ කියන්නේ Tamanට නැගිටින්න අමාරුයි නේද? වෙනදා වගේ වැඩ කරන්න බෑ. මෙන්න මේ විදිහට මේ ශරීරය දුර්වල කරනවා. ක්‍රියා කිරීමේ අසමර්ථ භාවයට පත් කරනවා. එතකොට මේ චෛතසික දෙකත් පහළ වෙනකොට සිතේ මේ නාම ධර්ම නැත්නම් චිත්ත චෛතසික ධර්මයන් දුර්වල කරනවා. අර ප්‍රകൃතියෙන් ක්‍රියා කරන විදිහට ක්‍රියා කරන්න අසමර්ථ භාවයට පත් කරනවා. දැන් මේවා අලස බවට පත් කරනවා. අන්න ඒ නිසා තමයි මේ තීන මිද්ද කියලා කියන්නේ නාම කයට. දැන් නාම කය කියලා අදහස් කරන්නේ මේ චෛතසික දෙකත් එක පහළ වෙන සෙසු සිත සහ සෙසු චෛතසික. අන්නේ නාම කයට වැළඳෙන රෝගයක් හා සමානයි කියලා කියනවා. දුර්වල බවට පත් කරනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ සෙලවෙන්නේ අපේ ගමනාදී ක්‍රියා සිද්ධ වෙන්නේ සිතේ බලයෙන්. එතකොට සිතක් පහළ වෙනකොට ඒ සිතත් එක්ක මේ වාතයක් වායෝ ධාතුවක් අපි කියන්නේ වාතය ශරීරයේ අභ්‍යන්තරයේ පහළ වෙලා ඒ සොලවන්න ඕනි අවයව සොලවනවා. එතකොට මේ තීන මිද්ද දෙක පහළ වුණු සිතේදී සිත් බොහොම දුර්වල නිසා දුබල නිසා අර ශරීරයේ හරියට හොලවන්නත් අමාරුයි. අවශ්‍ය විදියට සැලවෙන්නෙත් නැහැ. ඒ නිසා සමහරලාවට මේ සමහරුන්ගේ කය මේ එක එක පැත්තට බර වෙන්න ගන්නවා නැවෙන්න ගන්නවා. ඒකට බලවත්වම පහළ වෙනකොට නිදිමත ඇති වෙනවා. නිදිමත ගතිය ඇති වෙනවා. ඉතින් විශේෂයෙන්ම පැහැදිලි කරනවා මේ තීන මිද්ද දෙක නිදා ගැනීමට పూర్වෙනුත් ඊට පස්සේ අවදි වෙන මොහොතේදීත් බොහෝ දෙනෙකුට ඇති වෙනවා කියලා. සමහරුන්ට නිින්දට යන්න ලං වෙනකොට මේ කයේ නිකන් දුබල බවක් වගේ ඇති වෙනවා. එතකොට ඒ කයේ දුබල බව කියන්නේ මේ සිතේ දුබල බව භවයේම ප්‍රතිඵලයක්. ඉතින් සමහරුන්ගේ කයේ වෙලාව එක පැති වලට නැවෙන්න ගන්නවා. හරියට ඍජුව පිහිටන්නෙත් නැහැ. ඊට පස්සේ නිදාගෙන නැගිටින මොහොතේදීත් ওই විදිහටම නැගිටින්න හිත දෙන්නේ නැහැ. එතකොට නැගිටින්න කියලා හිතුණත් ඊට පස්සේ මේ කය නිකන් සූදානම් නැහැ වගේ. ඒකට හිත දුර්වලයි. ඉතින් මේ විදිහට නිදා ගැනීමට పూర్වෙත් ඊට පස්සේ පිබිදෙන අවස්ථාවලදීත් මේ තීන මිද්ද බොහෝ දෙනෙකුට තීන මිද්දේ පහළ වෙනවා කියලා කියනවා. එතකොට දැන් නිදිමත ඇති වෙන්නේ සම්පූර්ණයෙන්ම නිදිමත එන්නේ තීන මිද්ද දෙක නිසා කියලා කියන්නේ නැහැ. තීන මිද්දේ නිසාත් වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් දවස පුරාම වැඩ කරලා ඒ වෙහෙස නිසාත් සමහරෙකුට නිදිමත එන්න පුළුවන්. ඒකට ඒ වෙලාව අපි තීන මිද්දේ නිසා ඇති වෙන නිදිමතක් කියලා සලකන්නේ නැහැ. එතකොට තවත් සමහර අවස්ථාවලදී තීන මිද්ද ඇති වෙනවා. ඒ කියන්නේ ප්‍රමාණයට වඩා ආහාර ගත්තහම. ප්‍රමාණයට වඩා ආහාර ගත්තහම සමහරුන්ට තීන මිද්ද ඇති වෙනවා. මේ සිතේ අලස බව, චෛතසිකයන්ගේ අලස බව, දුර්වල බව ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රමාණයට ආහාර නොලැබීම නිසා ඊට පස්සේ අපත්‍ය ආහාර ගැනීම නිසා එහෙමත් නැත්නම් සමහරලාට සීතල දේශගුණයක් තියෙනකොට වඩාත් සීතල ඒකට තීන මිද්ද ඇති වෙන්න බලනවා. ඒ වගේම තමයි
අපි බණක් අහනකොට ඊට පස්සේ ධර්මයේ පොතක් කියවනකොට මේ ඒ ගැන රුචියක් වැඩිය නැතුව ඒ ගැන වඩාත් උනන්දුවක් නැතුව කියවනකොට මේ තීන මිද්ද ඇති වෙනවා. ඉතින් ඒ අවස්ථාවන් අපිට ප්‍රායෝගිකව ප්‍රකට වෙනවා. ඉතින් මේ විදිහට මේ තීන මිද්ද ඇති වෙන මේ සාමාන්‍යයෙන් තීන මිද්දේ ප්‍රහාණය වෙන්නේ රහතන් වහන්සේලාට. එතනින් පහළ ඒ සෛක්ෂ පුද්ගලයන්ට තීන මිද්ද පහළ වෙන්න පුළුවන් කියලා පැහැදිලි කරනවා. එතකොට සාමාන්‍යයෙන් අපි මුලිනුත් මතක් කරා මේ තීන මිද්දේ ඇති වෙන්නේ සසංස්කාරික සිත්වල. ඒකට නිරන්තරයෙන් ඇති වෙනව නෙවෙයි. ඇති වෙනවා නම් ඇති වෙන්නේ සසංස්කාරික සිත් පහේ. එතකොට කුසල් සිත්වල මේ චෛතසික එකක්වත් යෙදෙන්නේ නැහැ. ඒක අපි හොඳට මතක තියාගන්න ඕනි. ඒකට සසංස්කාරික කුසල් සිත් තියෙනවා. නමුත් ඒවට මේ චෛතසික අදාළ නැහැ. මේවා අකුසල් සිත් 12 පමණක් පහළ වෙන චෛතසික මේ අකුසල් චෛතසික. එතකොට දැන් සමහර වෙලාවට කෙනෙකුට බණහන අවස්ථාවේදී සමහරෙකුට මේ කය හෙට මෙහෙට බර වෙන ගතිය නැත්නම් නිදිමත ඇති වෙන ගතිය තියෙනවා. එතකොට දැන් සමහරෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ කුසල සිත පවතින වෙලාවෙදිත් මේ තීන මිද්දේ පහළ වෙනවද? ඒ බණහන්නේ කුසල් සිතින්නේ. ඉතින් නමුත් පැහැදිලි කරන්නේ සමහරෙක් බණ අහනවා නමුත් ඒ අතර අර ධර්ම දේශනාව නිකන් පිළිකුල් කරන ඊට විරුද්ධ වෙන නිකන් සියුම් දේශයක් ඒ අතර හට ගන්න පුළුවන්. එතකොට අන්නේ අකුසල් සිතේ තමයි ඊට පස්සේ මේ තීන මිද්ද පහළ වෙන්නේ. ඒ නිසා සමහරු දැන් භාවනා කරන්න ගියාමත් ওই ප්‍රශ්නේ තියෙනවා බොහෝ දෙනෙකුට. එතකොට ඒ භාවනාවට හෝ ධර්ම දේශනාවට නිකන් අකමැති ගතියෙන් සියුම්ම පහළ වෙනවා මේ ද්වේෂය. එහෙමත් නැත්නම් වෙනත් දෙයක් බලාපොරොත්තුෙන් පහළ වෙනවා ලෝභය. නැත්නම් අපි හිතමුකෝ ධර්ම දේශනාවට අනතුරුව කරන්න තියෙන දෙයක් ගැන ඇල්මක් තියෙනවා. එතකොට බණ අහන වෙලාවේදී බණ ටික ඇහුවට ඒ අතරේදී අන්න අර ලෝභ සහගත සිත් පහළ වෙනවා. සසංස්කාරික සිත් පහළ වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ සිත්වල තමයි මේ තීන මිද්ද ඇති වෙන්නේ. එතකොට එක්ක දේශසිත සියුම් මේ ධර්ම දේශනාවට හෝ භාවනාව සම්බන්ධයෙන් ගැටීම් ස්වරූපයෙන් ඒ පිළිකුල් කරන ස්වරූපයෙන් දේශසිත පහළ වෙන්න පුළුවන්. එතකොට සමහරුන්ට ඒත් එක තීන මිද්ද ඇති වෙනවා. එහෙම නැත්නම් ඒ භාවනාවෙන් පසුව හෝ ධර්ම දේශනාවෙන් පසුව කරන්න තියෙන දෙයක් ගැන හෝ එහෙම නැත්නම් කරපු දෙයක් ගැන හෝ යම් ලෝභ සහගත සිත් පහළ වෙනවා නම් ඒත් එක්කත් තීන මිද්ද ඇති වෙන්න පුළුවන්. එතකොට අපිට බොහෝ දුරට දකින්න පුළුවන් භාවනා කරන පිරිස අතරේ සමහරු එක දිගට හොඳට භාවනා කරනවා. සමහරු ටිකක් වෙලා ගියාට පස්සේ අර මේ නිදිමත ගතියෙන් පෙළෙනවා. එතකොට මේ අවස්ථාවවලදී ගොඩාක් දුරට ওই තීන මිද්දේ පහළ වෙනවා. එතකොට මේ තීන මිද්දේ කියන එක නීවරණයක් හැටියට දක්වලා තියෙනවා. දැන් නීවරණ පහේදී තීන මිද්ද කියන දෙකම එක නීවරණයක් හැටියට දක්වලා තියෙනවා. හැබැයි පරමාර්ථ වශයෙන් ගත්තොත් චෛතසික දෙකක්. එතකොට එකක් හැටියට දක්වන්න හේතුව තමයි තීන මිද්ද කියන දෙකම එකටමයි යෙදෙන්නේ සිතේ. ඒ නිසා මේ දෙක වෙන් කරලා මේ දක්වන්න බෑ. නමුත් අපිට ඉදිරියේදී මේ අභිධර්ම ක්‍රමයේදී මේක නීවරණ දෙකක් හැටියට දක්වන තැනුත් තියෙනවා. ඒ කියන්නේ දෙක වෙන වෙනම පහළ වෙන නිසා නෙවෙයි ධර්ම වශයෙන් අරගෙන දෙකක් හැටියට දක්වන අවස්ථා තියෙනවා. ඉතින් තීන මිද්ද නීවරණයක් හැටියට පැහැදිලි කරන්නේ මේ කුසලයට සහ
ඒ වගේම විශේෂයෙන්ම ගත්තාම මේ ඥානයට වගේම ධානාදී ධානාදී මේ උසස් ධර්මයන්ට මේක බාධකයක්. තීන මිද්දේ කියලා කියන්නේ. ඒතකොට තීන මිද්දේ පහළ වෙනකොට අපි දන්නවා ඒ කුසල සිත පවතින්නේ නැහැ. කුසලයෙන් අයින් වෙනවා. එතකොට ධානාදී ධර්මයක් උපදවා ගන්න යන මාර්ගයට ඒක මහ බාධාවක්. සිත දියුණු වෙන්නේ නැහැ. සිත භාවනා අරමුණට නැං වෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ගමනේදී නිවන් ගමනේදී තීන මිද්දේ කියලා කියන්නේ ආවරණය කරන ධර්මයක්, බාධක ධර්මයක්. ඒ නිසා නීවරණයක් හැටියට දක්වලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ විචිකිච්ඡාව. ඒකට බලන්න විචිකිච්ඡාව පැහැදිලි කරනවා අරමුණ පිළිබඳ වූ සැකය විශ්වාසයක් නැති බව විචිකිච්ඡා නම් වේ කියලා. අරමුණ සම්බන්ධව සිතින් ගන්න අරමුණ සම්බන්ධයෙන් විශ්වාසයක් නැහැ. සැකයි. විශ්වාසයක් නැහැ සැකයි. මේක තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. මේක මේ ඥානයට සහ ශ්‍රද්ධාවට ප්‍රතිපක්ෂ ධර්මයක් හැටියට පැහැදිලි කරනවා. එතකොට තවදුරටත් පැහැදිලි කරනවා අකුසල් කතාවේදී විචිකිච්ඡාව යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් සියලුම කුසලයටත් විශේෂයෙන්ම ධානාදී උසස් ධර්ම වලටත් බාධක වූ සැකයෝය. එතකොට මේ අකුසල් කතාවේදී මෙතන විචිකිච්ඡාව කියලා අදහස් කරන්නේ මේ සියලුම කුසලයටත් ධානාදී උසස් ධර්ම වලටත් බාධක වුණු සැක. අපිට සැක කියන ඒවා ගොඩක් තියෙනවා. යම් කරුණක් සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බව කියන එක නොඑක් වෙලාවට තියෙනවා නොඑක් කරුණු සම්බන්ධයෙන්. හැබැයි මෙතන විචිකිච්ඡාව කියලා අදහස් කරන්නේ විශේෂයෙන්ම ඔය කුසල ධර්මයන්ට හා ධානාදී මේ උසස් ධර්මයන්ට බාධක වුණු සැක. නැත්තම් ඒවා සම්බන්ධයෙන් ඇති වෙන විශේෂයෙන්ම අපි කියන්නේ බුද්ධ ආදී අටතන සම්බන්ධයෙන් ඇති වෙන සැකේ කියලා. බුද්ධ ආදී අටතන සම්බන්ධයෙන් ඇති වෙන මේ විශ්වාසයක් නැති බව. එතකොට නොදන්නා දේවල් පිළිබඳව එසේද මෙසේද කියා කාහටත් සැක ඇතිවේ. ඒ මේ විචිකිච්ඡා චෛසිකේ නොවේ. අන්න බලන්න. එතකොට යම් කරුණු සම්බන්ධයෙන් ඒක මෙහෙමද කියලා සමහරුන්ට සැක ඇති වෙනවා. නමුත් ඒක විචිකිච්ඡාව නෙවෙයි. ඒ අවස්ථාවේදී. ඒ අවස්ථාව පැහැදිලි කරන්නේ සිත් ගණනාවක ක්‍රියාවලියක් හැටියට. සමහර ලෝභ සිත් වලින් ඒ විදිහට ඇති වෙන්න පුළුවන්. සමහර ලාවට ද්වේෂයේ සිත් වලින් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාව අපි මේ විචිකිච්ඡා චෛසිකයත් එක්ක මේ විචිකිච්ඡා සිත පහළ වීම හැටියට දක්වන්නේ නැහැ. එතකොට අකුසල විචිකිච්ඡා වන්නේ බුදුන් ගැන සැක කිරීම, දහම් ගැන සැක කිරීම ආදියයි. එතකොට අපි විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත, උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිත පැහැදිලි කරන දවසේදී ඒ අවස්ථාවේදී අපි මේ බුද්ධ ආදී අටතන කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. එතකොට එදා මනාවම අපි පැහැදිලි කරා. එතකොට මේ බුද්ධ ධම්ම සංඝ ඒ වගේම ත්‍රි ශික්ෂාව ඊට පස්සේ පූර්වාන්තේ නැත්නම් අතීත බව ගැන අනාගත බව ඊට පස්සේ අතීත අනාගත බව දෙකම ගැන ඊට පස්සේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් මෙන්න මේ අටතැන සම්බන්ධයෙන් ඇතිවෙන මේ කාරණා අට ගැන ඇතිවෙන සැකයට අවිශ්වාස බවට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපි එදා පැහැදිලි කරන්න යෙදුණා. ඒ නිසා මම මේ වෙලාවේදී නැවත එක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙටියෙන්ම දැනගන්න තියෙන්නේ මේ බුද්ධ ආදී අටතැන සම්බන්ධයෙන් මේ කාරණා අට සම්බන්ධයෙන් ඇතිවෙන අවිශ්වාස භාවයේ සැකේ තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එතකොට මේ විචිකිච්ඡාවත් මේ නීවරණයක් හැටියට පැහැදිලි කරනවා. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුක්කුච්ච, ඊට පස්සේ තීන මිද්ද, විචිකිච්ඡා. එතකොට උද්ධච්ච කුක්කුච්චයත් අපි කලින් උද්ධච්චය සහ කුක්කුච්චය ඉගෙන ගත්තා. ඒකත් විශේෂයෙන්ම නීවරණයක් හැටියට පැහැදිලි කරනවා. විචිකිච්ඡාවත් මෙන්න මේ කුසල් ධර්මයන්ට සහ ධානාදී මේ උසස් ධර්මයන්ට
ධර්මයන් උපදවා ගැනීමට බාධක ධර්මයක්. ඒ නිසා අපි සමහර වෙලාවට කෙනෙක් එක එක කරුණු කියලා අපේ සිත්වල සැක උපදවන්න පුළුවන්. එතකොට ඒ කෙනා සම්බන්ධයෙන් මේ තැනත්ත මහා උගතෙක්නේ, මහා බුද්ධිමතෙක්නේ, ඒ නිසා මේ කියන කරුණු ගැනත් හිතන්න ඕනි කියලා අපි ඒ ගැන කල්පනා කරමින් ඒ තැනත්තාගේ තත්ත්වය ගැන කල්පනා කරමින් සැක උපදවා ගන්න ගියොත් අන්න අපේ මේ කුසලයට ඊට පස්සේ ධානාදී ධර්ම උපදවා ගන්න ඒක බාධකයක් වෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් මේ සැකයට ප්‍රතිපක්ෂ ධර්මය තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව ඇති වෙන පමණට අපිට මේ ගමන යන්න හරි පහසුයි. ඒ නිසා සමහර කෙනෙක් ගොඩාක් දුරට තමන්ගේ තියෙන නොදන්නාකම නිසා නැත්තම් මෝඩකම නිසා මෙන්න මේ බුද්ධ ආදී උතුමන් වහන්සේලා සම්බන්ධයෙන් මේ සැක ඇති කරගන්නවා. සමහරු විමර්ශනය කරන්න යනවා. සමහරු ඒ සම්බන්ධයෙන් එක එක විරුද්ධ මතිමතාන්තර ඉදිරිපත් කරනවා. ඉතින් මේ අවස්ථාවලදී පහළ වෙන්නේ අකුසල් සිත්. ඒ නිසා ඉබඳු අවස්ථාවලදී අපේ සිත රැකගන්න, අපේ කුසල් සිත රැකගන්න අපි දක්ෂ වෙන්න ඕනි. මොකද මේ සැකේ විචිකිච්ඡාව කියන ධර්මයේ අපේ සිතේ පහළ වෙන්න පුළුවන්. මොකද අපි ගත්තොත් මේක තාම ප්‍රහීණය කරලා නැති නිසා අනිවාර්යයෙන්ම ඇති වෙන්න පුළුවන්. විචිකිච්ඡාව නැමැති මේ බීජය තියෙනවා හොඳටම. බාහිරින් ඊට කරුණු ලැබෙනකොට තමයි මේක මතුවලා එන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් ඇත්තටම ඉතින් හිටියද? ඇත්තටම හිටියද? ඉතින් ඔහොම සියල්ලම දන්න නුවණක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්ද? ওই විදිහට අද සමාජය ගැන සංසන්දනය කරමින් අසවලාටත් තිබුණේ මෙච්චර දැනුමක්, අසවලාටත් තිබුණේ මෙච්චර දැනුමක්. ඉතින් ඒබඳු අයටත් තිබුණේ එහෙම දැනුමක් නම් මේ බුදුරජාණන් වහන්සේ නමකට මෙහෙම දැනුමක් තියෙන්න පුළුවන්ද? ওই විදිහට සැක ඇති කරනවා. සමහරු තර්ක කරනවා. නමුත් මේ ඒ අවස්ථාවලදී ඒ ඔස්සේ අපේ සිත මෙහෙවන්න ගියොත් අන්න අපේ සිතේ විචිකිච්ඡාව ඇති වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒක නීවරණ ධර්මයක් අපේ මේ නිවන් ගමන සම්පූර්ණයෙන්ම අහුරනවා. ඒකේ බොහෝම පරිස්සම් වෙන්න ඕනි. එකම දේ ශ්‍රද්ධාව පිහිටුවාගෙන අපි ත්‍රිවිධ රත්නය කෙරෙහි මේ ඇදහිීම, ගරුත්වය පිහිටුවාගෙන මේ ගමන ඉදිරියට යන්න ඕනි. හොඳයි. එහෙමනම් අපි තීන මිද්ද විචිකිච්ඡා කියන චෛසික ධර්ම තුනක් දැන් පැහැදිලි කරගන්න යෙදුණා. එතකොට මේ වෙනකොට අකුසල් චෛසික අකුසල රාශියට අයිති චෛසික 14ම අපි පැහැදිලි කරගත්තා. එතකොට මතක තියාගන්න මෝහ චතුස්කය, ඊට පස්සේ ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය, ඊට පස්සේ තීන මිද්ද විචිකිච්ඡා කියන චෛසික තුන මේ සියල්ල එකතු වෙනකොට චෛසික 14යි. එතකොට අකුසල් සිත්වලයි මේ චෛතසික පහළ වෙන්නේ. අකුසල් සිත්වලයි මේ චෛතසික පහළ වෙන්නේ. එතකොට මේ චෛතසිකයන් ඔය ඉදිරියේදී මේ ක්ලේශ, ඊට පස්සේ නීවරණ, ඊට පස්සේ අකුසල හේතු, ඊට පස්සේ ඕග, යෝග, ග්‍රන්ථ ඔය විදියට ක්‍රමවලින් බෙදනවා ඉදිරියේදී. එතකොට අපිට ඉදිරි පාඩම් වලදී ඒවා පැහැදිලි කරගන්න පුළුවන්. ඒ වගේම අකුසල් සිත්වල මේ චෛතසික යෙදෙනකොට මේත් එක්ක තව මොන චෛතසිකද යෙදෙන්නේ? ඒ කියන ඒ විදිහටත් ඒ යෙදෙන චෛතසික දැක්වීමත් ඉදිරි පාඩම් වලදී කරනවා. දක්වලා තියෙන. එතකොට අපිට මේ පාඩම් වලදී ඉගෙන ගන්න පුළුවන්. දැනට අපි මේ චෛතසිකයන් සාමාන්‍යයෙන් චෛතසිකයන්ගේ ස්වરૂපය ඉගෙන ගන්නයි මේ තියෙන්නේ මේ පාඩම් වලදී. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ ශෝබන සාධාරණ චෛතසික. නැත්තම් අපිට ශෝබන රාශියට අයිති චෛතසිකයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි බලමු එක රූප සටහනක් ඔස්සේ චෛතසික 52. චෛතසික 52 බෙදෙනවා අන්‍ය සමාන රාශිය,
අකුසල රාශිය සහ ශෝභන රාශිය කියලා. එතකොට දැන් අපිට අන්‍ය සමාන රාශිය අපි ඉගෙන ගත්ත, අකුසල රාශිය ඉගෙන ගත්ත. දැන් තියෙන්නේ අපිට ශෝභන රාශියට අයිති චෛතසිකයන් පැහැදිලි කරගන්න. මේ ශෝභන රාශිය මූලිකව කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ශෝභන සාධාරණ චෛතසික. ඒකට එබඳු චෛතසික 19ක් තියෙනවා. ඊළඟට අනිත් කොටස තමයි අසාධාරණ ශෝභන චෛතසික. එබඳු චෛතසික 6ක් තියෙනවා. එතකොට ශෝභන සාධාරණ චෛතසික කියලා කියන්නේ සෑම ශෝභන සිතකම අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික. සෑම ශෝභන සිතකම අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික වලට කියනවා ශෝභන සාධාරණ චෛතසික කියලා. එබඳු චෛතසික 19ක් තියෙනවා. දැන් මෙතනදී අපිට මතක් වෙන්න ඕනි ශෝභන සිත් මොනවද අශෝභන සිත් මොනවද කියන එක. ශෝභන සිත් සහ අශෝභන සිත් අපි කලින් ඉගෙන ගත්තා. එතකොට අශෝභන සිත් 30ක් හැටියට දැක්කුවා. අශෝභන සිත් 30ක් හැටියට. ඒකට අකුසල් සිත් 12, ඊට පස්සේ අහේතුක සිත් 18. මෙන්න මේ 30ට කිව්ව අශෝභන සිත් කියලා. ඊට පස්සේ කෙටි ක්‍රමයෙන් නම් සිත් 59ක් එනවා ශෝභන සිත්. ඒ 30 හැරුණාම ඉතුරු සිත් 59 ශෝභන සිත්. ඊට පස්සේ දීර්ඝ ක්‍රමයෙන් ගත්තොත් සිත් 91ක්. සිත් 91ක් ශෝභන සිත් හැටියට අපි පැහැදිලි කරලා දුන්නා. එතකොට මේ කෙටි ක්‍රමයෙන් 59ක් වූ දීර්ඝ ක්‍රමයෙන් 91ක් වූ ශෝභන සිත්වල වෙනසක් නැතුව අනිවාර්යයෙන්ම යෙදෙන චෛතසික 19ක් තියෙනවා. මෙන්න මේ 19ට ශෝභන සාධාරණ චෛතසික කියලා කියනවා. ශෝභන සාධාරණ චෛතසික කියලා කියනවා. ඊට පස්සේ මේ අසාධාරණ ශෝභන චෛතසික 6ක් තියෙනවා. මේ 6 සෑම ශෝභන සිතකම යෙදෙනවා කියලා එහෙම නියමයක් නැහැ. ඒ ಗುಣ ඇතිවන සිත්වල පමණයි මේ චෛතසික 6 යෙදෙන්නේ. අසාධාරණ ශෝභන චෛතසික. එතකොට අපි බලමු ශෝභන සාධාරණ චෛතසික 19 මොකක්ද කියලා. බලන්න. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා. ඔන්න ඔය ක්‍රමයෙන් මතක තියාගන්න ඕනේ. පළවෙනි එක කියන්නේ සද්ධා කියලා. ඊළඟට සති, ඊළඟ එක හිරි කියලා කියන්නේ. ඊළඟට ඔත්තප්ප, ඊළඟ එක අලෝභ, ඊළඟ එක අදෝස, ඊළඟ එක අපි කියන්නේ තත්‍ර මජ්ජත්තතා කියලා. තත්‍ර මජ්ජත්තතා. එතකොට ඊළඟට එක උච්චාරණය කරන්නේ කාය පස්සද්ධි, ඊළඟ එක චිත්ත පස්සද්ධි, ඊළඟ එක කාය ලහුතා, ඊළඟට චිත්ත ලහුතා, ඊළඟට කාය මුදුතා, ඊළඟට චිත්ත මුදුතා, ඊළඟට කාය කම්මඤ්ඤතා, ඊළඟට චිත්ත කම්මඤ්ඤතා, ඊළඟට කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, ඊළඟ එක අපි කියන්නේ කායුජ්ජුකතා කියලා. කායුජ්ජුකතා. ඊළඟ එක චිත්තුජ්ජුකතා. හොඳයි. ඔය ක්‍රමයෙන් මතක තියාගන්න. මෙන්න මේ මෙතන චෛතසික 19ක් තියෙනවා. මේ 19 සෑම ශෝභන සිතකම යෙදෙනවා. වෙනසක් නැතුව අනිවාර්යයෙන්ම 19ම එකට යෙදෙනවා. හොඳයි. ඊළඟට අසාධාරණ ශෝභන චෛතසික 6. මූලික අපිට මේ අසාධාරණ ශෝභන චෛතසික 6 කොටස් 3කට බෙදලා දක්වන්න පුළුවන්. පළවෙනි එක විරති. විරති චෛතසික කියලා. එතකොට බෙද විරති චෛතසික 3ක් තියෙනවා. ඒ චෛතසිකයන් ඒ 3ට කියන පොදු නම තමයි මෙතන විරති කියන්නේ. චෛතසික ගත්තාම පළවෙනි එක සම්මා වාචා, දෙවෙනි එක සම්මා කම්මන්ත, තුන්වෙනි එක සම්මා ආජීව. හොඳයි. ඊට පස්සේ අප්‍රමාණ්‍ය. අප්‍රමාණ්‍ය
එතකොට අප්‍රමාණී චෛසික තියෙනවා දෙකක්. ඒ චෛසික දෙකට පොදු නමක් තමයි මේ අප්‍රමාණී කියලා කියන්නේ. එතකොට කරුණා ඊළඟ එක මුදිතා. එතන අප්‍රමාණී කියනකොට අප්‍රමාණ සත්‍යයන් අරමුණු කරගෙන පවත්වන චෛතසික 15 වෙනි චෛතසික මේවා. කරුණා සහ මුදිතා. ඊට පස්සේ තව එක චෛතසිකයක් තියෙනවා. ඒක තමයි පඤ්ඤා. ඒකට පොදු නමක් අපි භාවිතා කරන්නේ ඒක පඤ්ඤා. එතකොට අසාධාරණ සෝබන චෛතසික 6යි. මොනවද? සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, පඤ්ඤා. අපි සිංහල ක්‍රමයෙන් කියන හැටි තමයි අර තියෙන ප්‍රඥා කියලා යටින් වරහන් ඇතුලේ. හොඳයි. එතකොට අපිට මෙන්න මේ මෙතන 6ක් තියෙනවා. මුලින් චෛතසික 19ක් තියෙනවා. එතකොට මේ චෛතසික 25. මේ 25ට කියනවා ශෝබන චෛතසික කියලා. දැන් ශෝබන රාශියට අයිති චෛතසික. දැන් අපිට ඉගෙන ගන්න තියෙන මුලින්ම මේ ශෝබන සාධාරණ චෛතසික මුල ඉඳලා ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි අපි පාඩම අනුසාරයෙන් මේ චෛතසික ඉගෙන ගමු. අවසරයි ස්වාමීනි. පස්වන පාඩම ශෝබන සාධාරණ චෛතසික 19. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන මේ චෛතසික 19 ශෝබන සාධාරණ චෛතසිකයෝය. සද්ධා බුද්ධාදීන් කෙරෙහි විශ්වාසය, බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවය සද්ධා නම් වේ. එයට ශ්‍රද්ධාව යයිද කියනු ලැබේ. පැහැදීම යයිද කියනු ලැබේ. මේ ශ්‍රද්ධාව කුසල් කිරීමේදී මහා බලයකි. එය කුසලයන් ගන්නා ස්වභාවයෙන් අතක් වැනි යයිද, සියලු සම්පත් ලබා දීම් වශයෙන් ධනයක් වැනි යයිද, සියලු කුසලයන්ට මුල්වන බැවින් බීජයක් වැනි යයිද කියා තිබේ. සති සිහිය සති නම් වේ. අකුශල පක්ෂයේහිම ගමන් කිරීම, පැවතීම සත්වයාගේ සිතෙහි ස්වභාවයය. මේ චෛතසිකයෙන් සත්වයාගේ සිතට අකුශල පක්ෂයේහිම ගමන් කරන්නට නොදී කුශල පක්ෂයෙහි පිහිටවීම සිදු කරනු ලැබේ. හිරි ඔත්තප්ප පාපය පිළිකුල් කරන, පාපයට ලැජ්ජා වන ස්වභාවය හිරි නම් වේ. පවට බියවන ස්වභාවය ඔත්තප්ප නම් වේ. සත්පුරුෂයෝ මේ හිරි ඔතප් දෙක නිසා පවින් වැළකී මනා කොට හැසිරෙති. හොඳයි. එතකොට ශෝබන සාධාරණ චෛතසික 19. ඒ කියන්නේ 19. පැත්තන දක්වලා තියෙනවා බලන්න. සද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, తත්‍ර මජ්ජත්තතා, කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කායුජ්ජුකතා, චිත්තුජ්ජුකතා යන මේ චෛතසික 19 ශෝබන සාධාරණ චෛතසිකයෝය කියලා දක්වලා තියෙනවා. අපි ඒක කලින්ම පැහැදිලි කරගත්තා. දැන් මේ ශෝබන සාධාරණ චෛතසික 19 පළවෙනි එක දක්වන්නේ සද්ධාව. නැත්නම් අපි සිංහලෙන් කියනවා ශ්‍රද්ධාව කියලා. බලන්න බුද්ධ ආදීන් කෙරෙහි විශ්වාසය, බුද්ධ ගුණාදිය පිළිගන්නා ස්වභාවය සද්ධා නම් වේ. බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය කෙරෙහි තියෙන විශ්වාසය. බුද්ධ වගේම බුද්ධ ගුණාදිය පිළිගන්න ස්වરૂපය, පිළිගන්න ස්වභාවයට කියනවා ශ්‍රද්ධාව කියලා.
සද්ධා. ඉතින් ඒට ශ්‍රද්ධාවයයිද කියනු ලැබේ. පැහැදීමයයිද කියනු ලැබේ. ඒකට ත්‍රිවිධ රත්නය කෙරෙහි තියෙන පැහැදීම. ඒ විදිහටත් කියනවා. ප්‍රසාදය. ශ්‍රද්ධාවට කියන වචන. මේ ශ්‍රද්ධාව කුසල් කිරීමේදී මහා බලයකි. ඇත්තටම කුසල් සම්පාදනය කිරීමේ මහා බලයක් තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කුසල් සිතක් පහළ වෙන්න නම්. එය කුසලයන් ගන්නා ස්වභාවයෙන් අතක් වැනිය. මේ ශ්‍රද්ධාව හරියට මේ කුසල් ගන්නා ස්වරූපයෙන් අතක් වගේ කියලා කියනවා. කියන්නේ නිරන්තරයෙන්ම මේ කුසල් ධර්මයන් ගැනීමටම තමයි මේ ශ්‍රද්ධාව යොමු වෙලා ඉන්නේ. එතකොට ඊට පස්සේ සියලු සම්පත් ලබා දීම වශයෙන් ධනයක් වැනිය කියලා කියනවා. දැන් ධනෙ තියෙනවා නම් තමන්ට අවශ්‍ය සැප සම්පත් සියල්ලම සම්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා සියලුම ලෞකික ලෝකෝත්තර සැප සම්පත් ලබා දෙන නිසා මේක ශ්‍රද්ධාව හරියට ධනයක් වගේ කියලා කියනවා. ඊට පස්සේ සියලු කුසලයන්ට මුල් වන බැවින් බීජයක් වැනියයිද කියා තිබේ. සියලුම කුසලයන්ට මුල් වෙනවා. එහෙම නැත්නම් නිර්වාණය නැමැති මේ ඵලය ලබා දෙන බීජය හා සමානයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා සමහර තැන්වල සූත්‍රවල එහෙම සද්ධා ධනං සීල ධනං කියන තැන්වල ශ්‍රද්ධාව ධනයක් හැටියට සියලු සම්පත් ලබා දීම අර්ථයෙන් ධනයක් හා සමානයි. ඉතින් මෙතනදි පැහැදිලි කරා මේ බුද්ධ ආදී මේ රත්නත්‍රය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය. ඊට පස්සේ බුද්ධ ගුණ ආදී පිළිගන්න ස්වરૂපේ මේ සද්ධාව නැත්නම් ශ්‍රද්ධාව කියලා. එතකොට විශේෂයෙන්ම මේ පැහැදීම නැත්නම් අපි කියනවා පැහැදීම කියලා. පැහැදීම කියලා කියන්නේ මේ පිළිගන්නා ගතියට. බුදුරජාණන් මේ රතනත්‍රය සහ මේ රතනත්‍රයේ ගුණ පිළිගන්නා ගතියට තමයි විශේෂයෙන්ම පැහැදීම කියලා කියන්නේ. දැන් බලන්න සාමාන්‍ය පිරිසිදු ජලයක් තියෙන තැනක්. පිරිසිදු ජලයේ තියෙන පොකුණක හෝ අර වටේට තියෙන ගස්වල වැල්වල මේ ඡායාව මේ පෙනෙනවා. නේද? ඒ වතුරේ ජලයේ පෙනෙනවා. ඒ කියන්නේ ඡායාවන් පිළිගන්න ස්වરૂපයක් ඒ වතුරේ තියෙනවා. නැත්නම් ඡායාවන්ට ප්‍රවේශ වීමේ ඉඩ දෙන ගතියක් මේ පිරිසිදු ජලයේ තියෙනවා. හැබැයි බොර ජලයක නැහැ. බොර වුණු ජලයේ ඒ ස්වરૂපේ නැහැ. ඒ වගේම තමයි මේ බුද්ධ ආදී රත්නත්‍රය කෙරෙහි රත්නත්‍රය පිළිගන්නා ස්වභාවයක්. පිළිගන්නා ස්වභාවයක් ඒ ගුණ සිතට මේ ග්‍රහණය කරගන්නා ස්වરૂපයක් මේ සිතේ තියෙන අංගයක් විදිහට ඒකට තමයි කියන්නේ ශ්‍රද්ධාව කියලා. බුද්ධ ගුණ ආදියට ඇතුල් වෙන්න ඉඩ දෙන ගතියක් සිතේ තියෙනවා. ඒ බුද්ධ ගුණ ආදී පිළිගන්න ගතියක් හිතේ තියෙනවා. අන්න ඒට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ශ්‍රද්ධාව එන ප්‍රකාශ කරනවා හරියට මේ සක්විති රජතුමාගේ උදක ප්‍රසාදක මාණික්‍ය හා සමයි කියලා. ඒ ස්වરૂපයක් තියෙනවා කියලා. සක්විති රජතුමාගේ උදක ප්‍රසාදක මාණික්‍ය. ඒ කියන්නේ සක්විති රජතුමා ගමනක් යනකොට හදිසියේ වතුර ටිකක් මේ පානය කරන්න අවශ්‍ය වුණොත් කරන්නේ අර බොර වතුරට නමුත් රජතුමාගේ තියෙනවා මණිකක් පිනට පහළුණ එකක් මේක දැම්මට පස්සේ බොරදියට අර බොරදියේ තියෙන මඩ සෙවල් ආදී මේවා සියල්ලම යට තැම්පත් වෙලා බොණ්ඩ පුළුවන් තරමට වතුර පිරිසිදු වෙනවලු. මේ මණික දැම්මට පස්සේ. ඒකට තමයි රජතුමාගේ සක්විති රජතුමාගේ උදක
ප්‍රසාදක මාණික්කය කියලා කියන්නේ. වතුර පිරිසුදු කරන මැණික. සම්පූර්ණම අතිශය ප්‍රසන්න වෙනවලු අර වතුර. සියලුම මඩ සෙවල් ඊට පස්සේ අර කොළ කැබලි ඉත්‍යාදී සියල්ලම යට ගිහිල්ලා වතුර අතිශයින් පිරිසිදු වෙනවා කියන්නේ. අන්න ඒ හා සමයි මැණික හා සමයි කියලා කියනවා මෙන්න මේ සම කරන්න පුළුවන් මේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව සිතේ පහළ වෙනකොට මේ කුසලයට විරුද්ධ අකුසලයට හිතයිසි වූ මේ කුසලයට විරුද්ධ වුණු මේ නීවරණ ධර්මයන් යටපත් කරනවා. නීවරණ ධර්මයන් දුරු කරනවා. නීවරණ ධර්මයන් දුරු කිරීම වශයෙන් සිත ප්‍රසන්න කරනවා. ඒක තමයි සිතේ පැහැදීම කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාවර බුද්ධ ගුණාදිය අරමුණු කරගෙන පහළ වෙනවා. පහළ වෙනකොට මොකද වෙන්නේ? සිත අතිශයින්ම ප්‍රසන්න වෙනවා. සිත අතිශයින් පිරිසිදු වෙනවා. එතකොට ඒ නිසා තමයි හරියට රජතුමාගේ උදක ප්‍රසාදක මාණික්කය හා සමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට මේ අකුසලයට හිතයිසි වූ මේ නීවරණ ධර්මයන් මේ දුරු කරනකොට දුරු කිරීම වශයෙන් මේ ශ්‍රද්ධාව පහළ වෙනකොට අන්න කිසිම පැකිලීමක් නැතුව දන් දෙන්න පුළුවන්. ඊට පස්සේ කෙනාට සීල් රකින්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්. ඊට පස්සේ ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. මේ විදිහේ මේ පින්කම් මේ පුණ්‍ය කර්ම බොහෝම සුවසේ කරන්න පුළුවන්. මෙන්න මේ ශ්‍රද්ධාව පහළ වෙනකොට. ඒකට ශ්‍රද්ධාව පහළ නොවෙනකොට මේ කටයුතු කරන්න අමාරුයි. දන් දෙන්න අමාරුයි දෙයක් අතහැරලා. ඊට පස්සේ සීල් රකින්න අමාරුයි. භාවනා කරන්න අමාරුයි. ඒවා කරන්නට නම් මේ රතනත්‍රය කෙරෙහි හොඳ විශ්වාසයක්. ඒ ගුණ පිළිගන්න හොඳ ස්වරූපයක් තියෙන්න ඕනේ හිතේ. එතකොට දැන් අපිට ඔය ශ්‍රද්ධාව සමහරලාට ජීවිතේ වරින් වර හොඳට පහළ වෙනවා. සමහර වෙලාවට නැති වෙනවා. එතකොට බලන්න දැන් සමහරෙක් ඔන්න ධර්ම දේශනාවක් අහන්න කියලා ශ්‍රවණය කරන්න කියලා එනවා. ඉතින් බණ අහගෙන යනකොට මොකද වෙන්නේ? අර ධර්ම කරුණුත් එක්ක ඒවා පැටහීම් වශයෙන් ත්‍රිවිධ රත්නය කෙරෙහි පුදුම විශ්වාසයක් නැත්තම් පුදුම ගරුත්වයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එතකොට ඒ නිසාම බණ අහලා ඉවරනකොට කියනවා මම මේ මාසයකට වතාවක් අද ඉඳලා දන් දෙනවා. මම මෙතෙක් දන් දුන්නේ අනිවාර්යයෙන්ම දන් දෙනවා. ඊට පස්සේ මේ සමහරෙක් මොකද කරන්නේ බණ ඉවර වෙනකොටම Tamanට තියෙන දෙයක් පූජා කරනවා. හැබැයි ඒක පූජා කරන්න ගෙනපු දෙයක් නෙවෙයි ඇත්තටම. පූජා කරන්න හිතාගෙන ගෙනපු දෙයක් නෙවෙයි. හැබැයි පූජා කරන්න අවසානයේදී හිතෙනවා. ඇයි අර ශ්‍රද්ධාව පහළ වුණා. මේ අකුසල් යටපත් වුණා. හිත හොඳට පිරිසිදු වුණා. දැන් ඔන්න හොඳට දන් දෙන්න පුළුවන්. දැන් අර ඒක සාටක බමුණගේ කතාව එහෙම පිරිස දන්නවා. එතනදී සිද්ධ වුණේ මොකක්ද කියලා. ඒක සාටක බමුණ ඉතින් ඒ වස්ත්‍රය පූජා කරන්න හිතාගෙන අරගෙන ගියප එකක් නෙවෙයි. හැබැයි අර ශ්‍රද්ධාව ඇති වෙන්න මොකද උනේ? අන්න දාන ආද්‍යාසය හොඳට ඇති වෙනවා. ඒ නිසා සමහරු මෙතෙන් පටන් දන් දෙනවා කියලා අන්න ඒ වෙලාවේ හොඳ අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. දැන් මොකද හිත පිරිසුදුයි. ඊට පස්සේ සමහරු කියනවා මම හැම පොයෙටම මෙතෙන් පටන් සිල් ගන්නවා. සමහරු කියනවා මං අද ඉඳලා අනිවාර්යයෙන්ම භාවනා කරනවා. අද ඉඳලා බණ ඇහිම දිගටම කරනවා. අද ඉඳලා හවසට ගෙදර වන්දනාව අනිවාර්යයෙන්ම කරනවා. මෙන්න මේ විදිහට මේ හොඳට ඒ කුසල් සම්බන්ධයෙන් මේ අදහස ඇති වෙනවා. නමුත් ගොඩක් දෙනෙක් මේ පරිසරයෙන් ඒ ස්වરૂපයෙන් මිදුණට පස්සේ ගෙදර ගියාට පස්සේ අන්න අර ශ්‍රද්ධාව ආයෙත් ගොඩක් දෙනෙකුට නැති වෙනවා. ඊට පස්සේ ආයේ දාන දීම අර විදිහම තමයි ඒක නවතිනවා. සීල් ගන්නවා කිව්වට 15කටත් නැහැ. ආයේ සීල් ගැනීමකුත් නැහැ. සමහරු නම් එක පොයක් දෙකක් ඇවිල්ලා නවතිනවා. භාවනා කරනවා කිව්වට එක දවසක් කරනවා
ඊළඟ දවසේ පැය භාගයක්, ඊළඟ දවසේ විනාඩි 15, ඊළඟ දවසේ ඉඳලා කෙරෙන්නෙම නැහැ. ඊට පස්සේ දැන් සමහරු බණ අහලා ඉවරුණාට පස්සේ මෙහෙම පින්කමක් කරන්න ඕනේ. දැන් ලොකු මල් පූජාවක් කරන්න ඕනේ. නැත්නම් වෙනත් මේ විදිහේ පින්කමක් කරන්න ඕනේ කියලා ඔන්න වෙලාවේ හරිය සතුටින් කියනවා. උනන්දු ඇති වෙනවා. ඒ මොකද අර ශ්‍රද්ධාව නිසා. හැබැයි ටික දවසක් ගියාම අර අදහස නැහැ. ඒ අදහස නැහැ. ඉතින් මේ ඇත්තටම මේ ශ්‍රද්ධාව හොඳට දිගටම තමන්ගේ පවතිනවා නම් ශ්‍රද්ධාව හොඳට තමන්ට මේ පහළ කරගන්න පුළුවන් නම් අන්න දන් දෙන්න, සිල් රකින්න, භාවනා ආදී මේ කුසල් ධර්ම කරන්න පැකිලීමක් නැතුව පුළුවන්. හොඳ පහසුවෙන් කරන්න පුළුවන්. ඊට පහසුවක් කියන්නේ කරන්න යනකොට පහසුවක් නෑ වගේ තේරෙන්නේ ගොඩක් දෙනකොට මේ ශ්‍රද්ධාව දුර්වල වෙලා. ශ්‍රද්ධාව දුර්වල වෙලා. ඉතින් මේ ශ්‍රද්ධාව කියන එක රැක ගැනීම, පවත්වා ගැනීම Tamanට අයිති කාර්යයක්. ඒක අනිත් කෙනෙකුට පවත්වන්න අමාරුයි. ඒකට හොඳම නිදර්ශන කතාවක් තමයි සුප්පවාසා කියන මේ කෝලිය වංශයේ මේ දියණිය නැත්නම් මේ මාතාවගේ කතාව. ඒකට සුප්පවාසාව කියන්නේ කවුද කියන එක කවුරුත් දන්නවා. සීවලී රහතන් වහන්සේගේ අම්මා. ණය අවුරුදු 7කුත් දවස් 7ක් මේ දරු ගැබ තියාගෙන හිටියා. අවුරුදු 7කුත් දවස් 7ක් මේ මව් කුසේ මේ කුමාරයා කුසේ තියාගෙන හිටියා. මහා වේදනාවක් වින්දා. බුදුරජාණන් වහන්සේගේ පිහිට නිසා ඒ වේදනාවෙන් නිදහස් වුණා. ඉතින් ඊට පස්සේ මෑයට අවශ්‍ය වුණා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දවස් 7ක් දානයක් දෙන්න. මේ කුමාරයා බිහි වුණාට පස්සේ. ඉතින් තමන්ගේ ස්වාමියාට කිව්වා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න දවස් 7ක් හෙට ඉඳලා දවස් 7ක් අපේ මේ නිවසට දානය සඳහා වැඩම කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ආරාධනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මුගලන් ස්වාමීන් වහන්සේ ආරාධනාව බාරගත්තා. ඊපස්සේ මුගලන් ස්වාමීන් වහන්සේට මතක් කරා හෙට දානයක් තියෙනවා. එතකොට ඒක දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ නුඹගේ දායක මහත්තයෙක්. ඔබ වහන්සේගේ දායක මහත්තයෙක්. ඒ නිසා ඒ දායක මහත්තයාට දැනුවත් කරන්න කියලා මේ මුගලන් ස්වාමීන් වහන්සේට රහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් මුගලන් රහතන් වහන්සේ මොකද කරන්නේ? යනවා මේ දායකයා මුණ ගැහෙන්න. ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම දෙයක් බුදුරජාණන් වහන්සේ මට ප්‍රකාශ කරා. හෙට ඉඳලා දවස් 7ක් දානයක් දෙන්න ඉදිරිපත් වෙලා ඉන්නවා මෙන්න මෙහෙම කෙනෙක්. ඒ නිසා නුඹගේ දානේ ටිකක් පසුවට යොදා ගන්න. ඒ වෙලාවේදී මේ පාසක මහත්තයා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මගේ කාරණා 3කට අප වෙනවා නම් මම මගේ දානි පස්සට දාගන්නම්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහනවා මොනවද? මගේ ජීවිතයට අප වෙන්න ඕනි, මගේ වස්තුවට අප වෙන්න ඕනි, මගේ ශ්‍රද්ධාවට අප වෙන්න ඕනි. ඒ කියන්නේ ඔබ වහන්සේ මන් දානි දෙනකම් මගේ ජීවිතේ ඔබ වහන්සේ රකින්න ඕනි. ඒක රැකෙනවද කියලා මට ප්‍රකාශ කරන්න. ඊට වගේම ඔබ වහන්සේ මගේ භෝගයන්ට දානය දෙන්න තියෙන වස්තුන්ට දානය සඳහා පූජා කරන දේ රැකෙනවද කියන එක සම්බන්ධයෙන් මට තහවුරු කරන්න ඕනේ. ඒකට අප වෙන්න ඕනේ. ඒ වගේම තමයි මගේ ශ්‍රද්ධාවට. මගේ ශ්‍රද්ධාව සමහරලාවට නැති වෙන්න පුළුවන්. දැන් අද දන් දෙන්න හෙට දානෙට අද ශ්‍රද්ධාව හොඳට හැදිලා තියෙනවා. දැන් ඊළඟට සතියකින් පස්සේ ශ්‍රද්ධාව තියෙද දන්නේ නැහැ. ඒ වෙලාවේදී මුගලන් ස්වාමීන් වහන්සේ කියනවා මට හැබැයි ඔය 3ටම නම් අප වෙන්න බෑ 2කට පමණක් මං අප වෙන්න. මොනවටද? නුඹගේ ජීවිතයට සහ ඔය භෝගයන්ට වස්තුවට දාන වස්තුවට ශ්‍රද්ධාව රැක ගැනීම නුඹට බාරයි. ඊට පස්සේ පාසක මහත්තයා කිව්වා හොඳයි මම මගේ ශ්‍රද්ධාව වහන්සේ 2කට අප වෙනවා නම් කාරණා මං ශ්‍රද්ධාව මං රැක ගන්නවා කියලා.
අන්න ඒ වගේ මේ ශ්‍රද්ධාව රැක ගැනීම කියන එක පවත්වා ගැනීම කියන එක තම තමන් විසින්ම හොඳට හිතලා මතලා කළ යුතු දෙයක්. ඒකට ඒ රැකිලා හොඳට තිබුණොත් තමයි මේ කුසල් ධර්ම વિશે හොඳට ඉදිරියට යන්න පුළුවන් පහසුවෙන් මේවා කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ශ්‍රද්ධාව මහා ධනයක් වගේ කියලා. ඒකට සද්ධිහිද විත්තම් පුරිසස්ස සෙට්ටම් මේ ලෝකේ කෙනෙකුට ශ්‍රේෂ්ඨ ධනයක් තියෙනවා නම් ඒක සම්පත්තියක් තියෙනවා නම් ඒක ශ්‍රද්ධාවයි කියලා. එතකොට මේ ශ්‍රද්ධාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ නොයෙක් තැන්වල මේ විදිහට මේ වටිනාකම පැහැදිලි කරමින් දේශනා පවත්වලා තියෙනවා. හොඳයි. එතකොට ඊළඟට මේ ශ්‍රද්ධාව හරියට අර වීර පුරුෂයෙක් හා සමානයි කියනවා. වීර පුරුෂයෙක්. ඒ කොහොමද? ඒකෙදි පැහැදිලි කරන්නේ මේ පුණ්‍යක්‍රියා විශේෂෙහි මේ ඉදිරියෙන් යන ස්වરૂපයක් මේ ශ්‍රද්ධාවේ තියෙනවා. පුණ්‍යක්‍රියා විශේෂ පුණ්‍ය ධර්ම කිරීමේදී නිකන් ඉදිරියෙන් යන ගතියක්. අනිත් ධර්මයන් ඒක රාශී කරගෙන පෙරමුණ අරගෙන යන ගතියක්. මේ ශ්‍රද්ධාවේ තියෙන තවත් ලක්ෂණයක්. ඒක උපමාවක් විදිහට දක්වනවා මේ වීර පුරුෂයෙකුට. ගංගාවක් තියෙනවා. ගංගාවේ මේ ගොඩක් පිරිසක් ඉන්නවා. ඒ ගොඩක් පිරිසක් ඉන්නවා. හැබැයි ගඟට බැහැලා යන්න බෑ. ගඟේ කිඹුල්ලු මෝරු ඉන්නවා. එතකොට මේ මිනිසු ටික මේ ගඟට බැහැලා එගොඩ මෙගොඩ එන්න බයයි ඉන්නේ. ඒ අවස්ථාවේදී බොහොම දක්ෂ වීර පුරුෂයෙක් ඇවිල්ලා කඩුවකුත් තරම් ඇවිල්ලා අහනවා මොකද? ඉතින් කියන කිඹුල්ලු මෝරු ඉන්නවා. ඒ වෙලාවේ කියන ඔය පිරිස ඔක්කොම මගේ පිටිපස්සෙන් එන්න කියලා අර කඩුවත් අරගෙන ගඟට බැහැලා අර එන මේ කිඹුල්ලු මෝරු පළවා හරිමින් විනාශ කරමින් මේ පිරිස එගොඩට අරයි යනවා. එගොඩ පිරිස මෙගොඩට ගේනවා. එතකොට මෙන්න මේ වීර පුරුෂයා හා සමානයි වගේ කියලා කියන මේ ශ්‍රද්ධාවත්. මොකද කුසල් ධර්ම විශේෂෙහි මේ සෙසු තමන් එක්ක පහළ වෙන චිත්තචෛසික ධර්මයන්ට මේ මූලිකත්වයේ දෙනවා. ඒ කියන්නේ එහෙම නැත්නම් නායකත්වයේ දෙනවා. හරියට අර එගොඩට මිනිසු තමන්ගේ පසුපස මේ මිනිසු ටික එගොඩට අරගෙන යනවා වගේ. එහෙම නැත්නම් අකුසල් ධර්මයන් නැසමින් අකුසල් ධර්මයන් යටපත් කරමින් කුසල් ධර්ම විශේෂෙහි සෙසු තමන් එක පහළ වෙන සෙසු නාම ධර්මයන් යොමු කරනවා. නැත්නම් ඒවට නායකත්වය දෙනවා. කුසල් කිරීම සඳහා සෙසු ධර්මයන්ොත් තම තමන්ගේ කෘත්‍යයන්හි යොදවමින් නායකත්වය දෙමින් කුසල් ධර්ම විශේෂෙහි ගමන් කරනවා. ඒතර වීර පුරුෂයාගේ උපමාවෙන් මේක පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට දැන් මේක අපිට සමහරුන්ගේ චරිතවලිනුත් මේ ශ්‍රද්ධාවේ මේ ලක්ෂණේ මනාව ප්‍රකට වෙනවා. සමහරුන්ට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදේ වඳින්න ඕනි කියලා මේ උනන්දුව මේ කැමැත්ත ඇති වුනහම මේ ශ්‍රී පාදේ සම්බන්ධයෙන් කියවෙන ධර්ම දේශනා ආදී ශ්‍රවණය කරාට පස්සේ බුදු ගුණ ආදී ශ්‍රවණය කරාට පස්සේ හොඳට ශ්‍රද්ධාව හැදෙනවා. ඒ හැදුනට පස්සේ Tamanට සාමාන්‍ය කන්දක්වත් නැග ගන්න අපහසු වුණත් මේ ශ්‍රද්ධාව නිසා මට මොනවා වුණත් මං ගිහිල්ලා වන්දනා කරනවා. ශ්‍රී පාදයට යනවා. මෙන්න මේ විදිහට බලවත් කැමැත්තක් උනන්දුවක් ඇති වෙලා කොහොම හරි යනවා. ඒකට ඒ වෙලාවේදී වෙන්නේ මේ ශ්‍රද්ධාව අර වීර පුරුෂයා වගේ මේ කටයුතු කරනවා. සෙසු ඒ සිතේ පහළ වෙන සෙසු නාම ධර්මත් Tamanට නතු කරගෙන ඒ කුසල් කර්මය සම්පූර්ණ කරනවා. එතකොට මේ කුසල් කර්මයට හොඳට නායකත්වය දෙනවා බලවත්. එතකොට ඒ කටයුතු කොච්චර බාධක තිබුණත් ඒ කටයුත්ත සිද්ධ කරනවා. මේ වගේ සමහරු ඉන්නවා ඒ ශ්‍රද්ධාව බලවත්ව පහළ වෙනකොට අර බාධක මැඩගෙන කොච්චර බාධකාවත් ඒවා මැඩගෙන ඉදිරියට යනවා.
සමහර වෙලාවට පින්කමක් කරන්න යනකොට දානයක් දෙන්න යනකොට ගෙදරම ඉන්න අය තමන් බොහෝම ශ්‍රද්ධාවෙන් යම් ස්වාමීන් වහන්සේලා කෙරෙහි හෝ ශ්‍රද්ධාවෙන් යුක්තව දානයක් දෙන්න ඉදිරිපත් වෙනකොට සමහරු ඊට බාධා කරනවා. ගෙදර ඉන්න පිරිසම ඔච්චර දෙන්න ඕනේ ඔහොම දෙන්න අවශ්‍යද? ඔය විදිහට කීකේ බාධා කරනවා. නමුත් මේ ශ්‍රද්ධාව මේ තැනත්තගේ බලවත්ව පහළ වෙනකොට අර සියල්ලම මැඩගෙන සියල්ලම බැහැර කරමින් ඒවා සලකන්නේ නැතුව අර කටයුත්ත නිමාව දක්වාම යනවා. කටයුත්ත නිමාව දක්වාම යනවා. එතකොට ඒ කටයුත්ත කරන අතරේදී දන් දෙන අවස්ථාවේ වුණත් බාධක එනකොට ඒවත් මගහැරගෙන ඉස්සරහට මේ යනවා. මේ ශ්‍රද්ධාව බලවත් යෙදෙන පුජ්‍යලයාගේ ස්වરૂපය මේකයි. සමහරලාට රෑ 10 විතර වෙනකම් බණක් අහනවා. ඊට පස්සේ ඔන්න අය කවුරු හරි කතා කරනවා තා පැය දෙකක් විතර පිරිත් කියමු කියලා. එතකොට ශ්‍රද්ධාව බලවත් තියෙන කෙනා ඒකටත් කැමති වෙනවා. ඒකත් කරනවා. සමහරලාට එළි වෙනකන් ධර්ම සාකච්ඡාත් කරනවා. අන්න එතකොට මොනතරම් බාධකාවත් ඒ ශ්‍රද්ධාව පහළ වෙනකොට හොඳින් බලවත් පහළ වෙනකොට කයේ අපහසුවක් තේරෙන්නේ නැහැ. හොඳට පහසුවෙන් මේ කුසල මේ ක්‍රියා විශේෂයි ඉදිරියට යන්න පුළුවන්. එතකොට ශ්‍රද්ධාව. එතකොට මේ ශ්‍රද්ධාව සෑම සිතකම යෙදෙන ධර්මයක් හැටියට පැහැදිලි කරනවා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ සති චෛතසිකේ. බලමු. සති චෛතසිකේ විස්තර කරන්නේ සිහිය සති නම් වේ. අකුසල පක්ෂයෙහිම ගමන් කිරීම පැවතීම සත්‍යයාගේ සිතෙහි ස්වභාවය. මේ සිහියට තමයි සතිය කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ සත්‍යයාගේ මේ සිතේ ස්වરૂපය තමයි අකුසල පක්ෂයෙහිම ගමන් කිරීම. අකුසල පක්ෂයේ මිහිරි විදියට තමයි තේරෙන්නේ. මේ චෛතසිකයෙන් සත්‍යයාගේ සිත අකුසල පක්ෂයේ ගමන් කරන්නට නොදී කුසල පක්ෂයේ පිහිටවීම සිදු කරනු ලැබේ. එතකොට සතිය මේ චෛතසිකයෙන් කරන්නේ සත්‍යයාගේ සිත අකුසල පක්ෂයේ ගමන් කරන්නට නොදී කුසල පක්ෂයේ පිහිටවනවා. කුසල් ධර්මයන් වල පිහිටවනවා. ඒක තමයි සති කියන චෛතසිකයෙන් කරන්නේ. එතකොට දැන් අපිට සමහරවිට අපි සතිය කියලා අදහස් කරගෙන ඉන්න වෙන දෙයක්. හැබැයි ඇත්තටම මේ සතිය කියලා කියන්නේ මෙන්න මේකයි කියන එක මෙතනදී පැහැදිලි කරලා දක්වලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපේ සිතේ ස්වરૂපය තමයි මේ අකුසල පක්ෂයට බොහොම කැමති. අකුසල පැත්තට හරි කැමති. එතකොට අකුසල පක්ෂයේ සිත හොඳට ගමන් කරනවා. ඒක හරියට අර ගංගාවකට පහළට ගලාගෙන යන ගංගාවකට අපි මොන හරි ප්ලාස්ටික් බෝලයක් හරි දැම්මොත් හොඳට පහළට ගලාගෙන යනවා. ඒ වතුරත් එක්ක ගලාගෙන යනවා. මෙන්න මේ විදිහට තමයි අපේ සිතේ ස්වરૂපයත්. අකුසල පක්ෂේ හොඳින් ගලාගෙන යනවා. අකුසල පක්ෂේ මේ හොඳින් ගලාගෙන යනවා. එතකොට මෙන්න මේ සිහියෙන් කරන්නේ මේ අකුසල පක්ෂයේ ගමන් කරන සිත ඒකෙන් වළක්වලා කුසල් පක්ෂයේ පිහිටවනවා. කුසල පක්ෂයේ පිහිටවනවා. ඒකයි මෙතන පැහැදිලි කරන්නේ අකුසල් පක්ෂයේ ගමන් කරන්න නොදී කුසල පක්ෂයේ පිහිටවනවා කියලා. එතකොට මේ සිහිය නැත්තම් මේ සතියට උපමාවකුත් දක්වනවා. හරියට මේ සිහිය ක්‍රියාකාරීත්වය දක්වන්නයි එක පෙන්වන්නේ. හරියට රජතුමාගේ භාණ්ඩාගාරික ඇමතියා වගේ කියලා. රජතුමාගේ භාණ්ඩාගාරික ඇමතියා වගේ කියලා. රජතුමාගේ භාණ්ඩාගාරික ඇමතියාගේ ස්වરૂපය තමයි රජතුමාට භාණ්ඩාගාරයේ තියෙන රන් රිදී මුතුමැණික් ගැන
දැනුවත් කරනවා. රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මැණික් තියෙනවා, මේ විදිහට දැනුවත් කරනවා. රජතුමාගේ භාණ්ඩාගාරේ කැමැතියාගේ කටයුත්ත. ඒ වගේ කියනවා මෙන්න මේ සිහියත්. සිහියත්. ඒකෙදි මේ සිතට කුසල පක්ෂයේ නැත්නම් කුසලයේ මතක් කර දෙන ස්වરૂපයක්. මේ කුසලයේ මතක් කර දෙන ස්වરૂපයක් මේ සිහියේ තියෙනවා කියන එක පැහැදිලි කරනවා. නැත්නම් සිහියේ ස්වභාවයක් තමයි කුසල පක්ෂයේ මතක් කර දෙන ගතිය. සිතට කුසල පක්ෂයේ සිහි ගන්නවන ස්වરૂපය. එතකොට ඒක අපි තවදුරටත් කිව්වොත් සමහර ලාවට අපිට යම් යම් අපි මානසිකාර කරාට පස්සේ දැන් අපි හිතමුකෝ අපි හුස්ම රැල්ල සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් අපි බුදු ගුණ අපි වඩනවා. බුදු ගුණ වඩනවා. එතකොට ඒ බුදු ගුණ වඩලා සමහර ලාවට බුදු ගුණ වැඩිම නවත්තලා තියෙනවා. එතකොටත් සමහර ලාවට අර ගුණ බුදු ගුණ ඒ කුසලයේ සිතට නිකන් මේ සිහිපත් කරවනවා, මතක් කරලා දෙනවා. අන්න එහෙම ස්වરૂපයක් තියෙනවා. ඒ වෙලාවේදී කුසාසිතක් තමයි පහළ වෙන්නේ. ඊට පස්සේ පැහැදිලි කරනවා තවත් මේ සිහියේ තියෙන තවත් ස්වરૂපයක්. ඒක හරියට අර සක්විති රජතුමාගේ පරිනායක රත්නය හා සමානයි කියලා. පරිනායක රත්නය වගේ. පරිනායක රත්නය කියලා කියන්නේ රජතුමාට අනුශාසනා කරන මේ රජතුමාගේ වැඩිමහල් පුතාට තමයි පරිනායක රත්නය කියලා කියන්නේ. එතකොට කියනවා මේ රජතුමාගේ මේ වැඩිමහල් පුතාට මේ රජතුමාගේ තියෙන පුණ්‍ය ශක්තියටත් පුතාගේ තියෙන අතීත කුසල් කර්මවල විපාක විදිහටත් යොදුන් 12ක ප්‍රමාණය ඉන්න මිනිස්යාගේ සිත් බලන්න පුළුවන්ලු. සිත් බලන්න පුළුවන් කියන. එතකොට මේ පුතා මොකද කරන්නේ නැත්නම් මේ පරිනායක රත්නේ වැඩිමහල් පුතා ඒ යොදුන් 12ක් මාන ඉන්න මිනිස්යන්ගේ හිත් බලලා රජතුමාට හිතවත් පිරිස මේ පිරිසයි රජතුමා ගැන අහිතවත් පිරිස මෙන්න මේ පිරිසයි කියලා වෙන් කරගෙන රජතුමාට අහිතවත් පිරිස ඈත් කරනවා. රජතුමාට හිතවත් පිරිස විතරයි ළඟ. මේක මේ රජතුමාගේ වැඩිමහල් සක්විති රජතුමාගේ වැඩිමහල් පුතාගේ කාර්යභාරය. එතකොට මේ සිහියේ තියෙන ලක්ෂණයක් කියනවා මෙන්න මේ පරිනායක රත්නේ ස්වરૂපේ. ඒ කියන්නේ කුසලයේ අකුසලයේ හොඳට දැනගෙන අකුසලයේ දුරු කරමින් මේ කුසලයේ සිතට එළවනවා. කුසලයේ මතු කරලා දෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණේ මේ සිහියේ පවතිනවා කියලා පැහැදිලි කරනවා. එතකොට බලන්න අර කුසලය සිහිපත් කරලා දෙන ගතිය සිහියේ තියෙන ලක්ෂණයක්. ඊට පස්සේ අකුසලයේ දුරු කරලා කුසලයේ එළවීම කියන මේ ස්වરૂපයත් සිහියේ තියෙනවා. ඒකට සාමාන්‍යයෙන් අපි කියන්නේ අකුසල් සිහිය කියලා අදහස් කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ අකුසල් පක්ෂයේ යන හිත ඒ පක්ෂයේ යන්න නොදී අකුසල් පක්ෂයේ යන්න නොදී කුසල පක්ෂයේ පිහිටවීම. පිහිටවන ස්වરૂපයට තමයි ධර්මයට තමයි සිහිය කියලා කියන්නේ. හොඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිහිය සම්බන්ධයෙන් සතිංචකෝ භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණනි මේ සිහිය සෑම තැනකම තියෙන්න ඕනේ දෙයක්. සෑම තැනකටම අවශ්‍ය දෙයක්. එතකොට ඇත්තටම මේ නිවන් ගමනේදී සිහිය බොහොම ප්‍රධාන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්පමාදෝ අමත පදම්. මේ සිහියට තමයි අප්‍රමාදය කියලා කියන්නේ. ධම්මපදේ ගාථාවක තියෙන අප්පමාදෝ අමත පදම්. ඒ කියන්නේ මේ අමත කියලා කියන්නේ නිවනට
නිවනට මාර්ගය නිවනට උපාය කාරණාව අප්‍රමාදී. ඒ කියන්නේ සිහිය. පමාදෝ මච්චුනෝ පදං ප්‍රමාදය කියන එක. එහෙම නැත්නම් ප්‍රමාදය කියනකොට මේ අකුසල් සංසාරේ නැවත නැවත මැරෙන්න හේතුව. සංසාරේ නැවත නැවත ඉපදෙමින් මැරෙන්න කාරණාව තමයි මේ ප්‍රමාදය. අපමත්තා නෙමී යන්ති. මේ සිහිය මේ නිරන්තරයෙන්ම සිහිය තියෙන කෙනාට පුළුවන් නිර්වාණ අවබෝධ කරගෙන මරණය නිදහස් වෙන්න. අප්‍රමාදයයි මැරෙන්නේ නැහැ කියන්නේ ඒකයි. යේ පමත්තා යථා මතා අකුසලයේ ඉන්නේ අය ප්‍රමාදීව ඉන්න අය ජීවත් වුණත් හරියට මැරුණු අය හා සමානයි කියනවා. දානයක් දෙන්න ඕනි කියලා සිල් රකින්න ඕනි කියලා භාවනා කරන්න ඕනි කියලා මෙහෙම සිතුවිලි පහළ වෙන්නේ නැහැ. මැරුණු අයටත් එහෙම සිතුවිලි පහළ වෙන්නේ නැහෙනි. අන්න ඒ නිසා මේ අය මේ ප්‍රමාදයට පත් වුණා හරියට මැරුණු අය හා සමානයි කියලා කියනවා. එතකොට මේ විදිහට මේ අප්‍රමාද නාමයෙන් අදහස් කරන්නේ සිහිය. එතකොට මෙන්න මේ සිහිය සෑම කුසලයකටම අවශ්‍යයි. එතකොට අර අකුසල පක්ෂයේ යන හිත ඒකින් ගලවාගෙන කුසල් පක්ෂයේ පිහිටවීම. නැත්නම් අකුසල් පක්ෂයේ යන හිත ඒ නවත්තලා ඒ යන ගමන නවත්තලා කුසල් පක්ෂයේ පිහිටවීම කියන එක අනිවාර්යයෙන්ම කුසල් සිතක් පහළ වෙන්න අවශ්‍ය වෙනවා. ඒ අනිවාර්ය අංගයක්. හොඳයි. එතකොට අපි ඔය සිහිය සම්බන්ධ නැත්නම් සතිය කියන චෛසිකයේ සම්බන්ධයෙන් තමයි ඔය පැහැදිලි කරගන්න යෙදුනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හිරි ඔත්තප්ප කියන චෛසික දෙක. එතකොට හිරිය කියලා කියන්නේ පාපේ පිළිකුල් කරන පාපයට ලැජ්ජා වෙන ස්වභාවයේ හිරි නම් වේ. ඒකට අපිට අකුසල් චෛසිකවල ආවා අහිරිකේ සහ අනුත්තප්පේ කියලා චෛසික දෙකක්. ඒකට මෙතන තියෙන්නේ හිරිය සහ ඔත්තප්පේ. ඒ චෛසික දෙකට ප්‍රතිවිරුද්ධ චෛසික දෙකක් තමයි මේ හිරි සහ ඔත්තප්ප කියන්නේ. එතකොට හිරිය කියන්නේ පාපය පිළිකුල් කරන පාපයට ලැජ්ජා වෙන ස්වરૂපය. එතකොට අපි අහිරිකේ හැටියට ඉගෙන ගත්තේ මොකද්ද? පාපය පිළිකුල් නොකරන පාපයට ලැජ්ජා නොවන ස්වභාවය ස්වરૂපය. ඊට පස්සේ ඔත්තප්පේ කියලා කියන්නේ මොකක්ද? පවට බිය වෙන ස්වභාවය ස්වરૂපය. ඒකට අනුත්තප්ප කියලා පැහැදිලි කරේ පවට බිය නොවන ස්වરૂපය. ඔත්තප්ප කියන්නේ පවට බිය වෙන ස්වરૂපය. ඉතින් සත්පුරුෂයෝ මෙන්න මේ හිරියොතප් කියන මේ ධර්ම දෙක නිසා පවින් වැළකීලා යහපත් ජීවිතයක් ගත කරනවා. එතකොට මේ හිරි සහ ඔත්තප්ප කියන දෙකට ලෝකපාලක ධර්ම කියලාත් කියනවා. දේව ධර්ම කියලාත් කියනවා. ලෝකපාලක ධර්ම කියලා කියන්නේ මේ හිරි ඔත්තප් කියන චෛතසික දෙක මේ ධර්ම හොඳට තියෙනවා නම් හැම සත්වයකටම ඉතින් ලෝකයටයි නීති රීති අවශ්‍ය නැහැ. ලෝකේ ඉබේම පාලනය වෙනවා. ලෝකයාව ඉබේම පාලනය වෙනවා. මේවට ලෝකපාලක ධර්ම කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් මෙතනදී අදහස් කරන්නේ මේ පවට තියෙන පව පිළිකුල් කරන පවට ලැජ්ජා වෙන ස්වરૂපය තමයි හිරිය කියලා. ඊළඟට පවට බය වෙන ස්වરૂපය තමයි ඔත්තප්පේ කියලා. එතකොට දැන් සමහරුන්ට මේ ඇති වෙනවා මේ කුසලයටත් ලැජ්ජා වෙන ස්වરૂපයක්. කුසලයටත් බය වෙන ස්වરૂපයක් තියෙනවා. දැන් සමහරෙකුට සිල් ගන්න කියනකොට හරිම ලැජ්ජයි. අද බණක් අහන්න යන් කියනකොට ඒකට ලැජ්ජයි. සුදු ඇඳුමක් ඇඳ ගන්න පින්කමකට එන්න සුදු ඇඳුමක් ඇඳගෙන එන්න කිව්වොත් ඒකට ඒ ඇඳුම අඳින්න ලැජ්ජයි. නේද? එතකොට දානයක් දෙන්න යන් දානි බෙදන්න කිව්වොත් සමහරට ඒකට ලැජ්ජයි. එතකොට දැන් මෙතනදී මේ කුසලයට තියෙන ලැජ්ජාව නැත්නම් අපි
ඒ විදියට සැලකුවොත් මේක හිරියද කියලා සමහරවන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි මෙතන චෛසික කතාවේදී පැහැදිලි කරන්නේ මේ අකුසලයට තියෙන ලැජ්ජාව අකුසලයේ පිළිකුල් කරන ස්වરૂපය තමයි හිරිය කියලා කියන්නේ. කුසලයේ පිළිකුල් කරන කුසලයට ලැජ්ජාව නෙවෙයි. එතකොට මේ දැන් සමහර වෙලාවට ගත්තහම අපි සමහරලාට මුතු කුඩේ අල්ලන්න කියනවා කරුණුන් වහන්සේ වඩම්මන්න. සමහරලාට ඒකටත් ලැජ්ජයි බොහෝ පිරිසක්. කරුණුන් වහන්සේ හිසේ තබාගෙන යන්න කියනවා. ඒකටත් ලැජ්ජයි. ගන්න බාන්න කුසලයට ලැජ්ජාව. එතකොට මේකදී මෙතනදී පැහැදිලි කරනවා මෙතනදී තියෙන්නේ මේ කුසලයේ පිළිකුල් කිරීම ස්වરૂපයෙන් පහළ වෙන ද්වේෂය කියලා. ඒ වෙලාවේදී ඒ ද්වේෂ මූල සිතුයි පහළ වෙන්නේ. කුසලයේ පිළිකුල් කරන ස්වરૂපයෙන් ද්වේෂ මූල සිත් තමයි පහළ වෙනවා කියලා පැහැදිලි කරන්නේ. ඊට පස්සේ අර කුසලයට බය වෙනවා නේද? සමහරවිට බුද්ධ පූජාව අරගෙන ඉස්සරහින් යන්න බයයි. ඉතින් බණක් අහන්න ඉස්සරහින් ඇවිල්ලා ඉඳ ගන්න බයයි. ඒකට භාවනා කරන්න සමහරවිට ඒකට එන්න බයයි. සීල් ගන්න බයයි. ඔය විදිහට තියෙන මේ කුසලයට බය ගතිය. මේක ඔත්තප්පේ නෙවෙයි. ඒකත් ඒ පිළිකුල් කුසලයේ පිළිකුල් ස්වરૂප කරන ස්වરૂපයෙන්ම පහළ වෙන මේ ද්වේෂය තමයි. ද්වේෂය. එතකොට දැන් සමහරුන්ට තියෙනවා මේ කුසලයට නෙවෙයි සාමාන්‍යයෙන් දුප්පත්කම නිසා ලැජ්ජයි. ඒ වගේම අනිත් අයට වගේ ධනෙ නැති නිසා ලැජ්ජාව තියෙනවා. ඇඳුම් පැළඳුම් හරියට නැති නිසා ලැජ්ජාව තියෙනවා. නේද? ඉතින් මේ තවත් කෙනෙක් තමන්ගේ ගෙදරට එනවට කැමති නැහැ ලැජ්ජයි. අනිත් අයට වගේ හොඳට ගෙදරක් නැති නිසා. එතකොට මෙන්න මේ අවස්ථාවේදීත් සමහර ලාවට මේ සමහරුන්ට තියෙන්නේ සියුම්ම පහළ වෙන දේශසිත. මේ ඔත්තප්පේ නෙවෙයි. මේ හිරිය නෙවෙයි. එහෙමත් නැත්තම් හීනමානී කියලා පැහැදිලි කරනවා. හීනමානී. එතකොට මේ කුසල් ධර්ම විශේෂයි මේ හිරි ඔත්තප්ප කියන දෙක පව පිළිකුල් කරන පවට ලැජ්ජාවන පවට බියවන මේ ස්වරූපයේ නැමැති හිරි ඔත්තප්ප දෙක කුසල් විශේෂ මහා බල දෙකක් හැටියට පැහැදිලි කරනවා. අනිවාර්යයෙන්ම කුසල් සිතක තිබිය යුතු අංග දෙකක්. අකුසල පක්ෂයේ මහා බල දෙකක් හැටියට පැහැදිලි කරන්නේ මේ අහිරිකේ සහ අනුත්තප්පේ. අහිරිකේ සහ අනුත්තප්පේ. හොඳයි. එහෙමනම් අපි හිරි ඔත්තප්ප කියන චෛසික දෙකත් පැහැදිලි කරගත්තා. එහෙමනම් අපි අදට මේ අභිධර්මී පාඩම මෙතකින් හමාර කරනවා. ඊළඟට අපිට අලෝභ දෝස තත්ත්ව මජ්ජත්තතා ආදී චෛසිකයන් පැහැදිලි කරගන්න පුළුවන් ඊළඟ දවසේදී. හොඳයි. එහෙමනම් අපි මෙතකින් අභිධර්ම පාඩම හමාර කරනවා. එහෙමනම් ඊළඟට අපි බලමු පාලි පාඩම. එදා අපි දුන්න පාලි වාක්‍ය කිහිපයක් සිංහලයට පරිවර්තනය කරන්න බලන්න. පළවෙනි එක ලියලා තියෙන ටික ගන්න ළඟට වානිජෝ තස්ස පුත්තේහි සද්දින් ගාමී චරිත්වා මනුස්සානම් මංචේ වික්කිනාති. අර්ථය වෙලෙන්දා වානිජෝ වෙලෙන්දා තස්ස පුත්තේහි සද්දින් ඔහුගේ පුත්‍රයන් සමග ගාමී චරිත්වා ගමේ හැසිර මනුස්සානම් මිනිසුන්ට මංචේ ඇඳන් වික්කිනාති විකුණයි. දෙක පුත්තා අජ්‍ය මිත්තේහි සද්ධින් වනං ගන්ත්වා වනේ සබ්බත්හ චරිත්වා පුප්පහනිච පලානිච ඕචිනන්ති. පුත්තා පුත්‍රයෝ අජ්‍ය අද මිත්තේහි සද්ධින් වනං ගන්ත්වා මිතුරන් සමග වනයට ගොස් වනේ සබ්බත්හ චරිත්වා වනයෙහි සියලු තැන හැසිර පුප්පහනිච පලානිච මල්ද ගෙඩිද ඕචිනන්ති කඩා රැස් කරත්. 3
ඉදානි කස්ස කස්ස පුත්තාච කම්මකාරස්ස පුත්තාච ධම්මං සාධුකං උග්ගන්හන්ති. ඉදානි දැන් කස්ස කස්ස පුත්තාච ගොවියාගේ පුත්‍රයෝද කම්මකාරස්ස පුත්තාච කම්කරුවාගේ පුත්‍රයෝද ධම්මන් ධර්මය සාධුකං මනාකොට උග්ගන්හන්ති උගනිත්. 4. යස්මා මයම් බුද්ධස්ස භගවතෝ ධම්මන් සාධුකං උග්ගන්හාම තස්මා මයම් බුද්ධස්ස භගවතෝ ධම්මස්ස අත්තන් සාධුකං ජානාම. යස්මා යම් හේකින් මයං අපි බුද්ධස්ස භගවතෝ ධම්මං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාධුකං උග්ගන්හාම මනාකොට උගනිමුද තස්මා එහෙයින් මයං අපි බුද්ධස්ස භගවතෝ ධම්මස්ස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අත්තං අර්ථය සාධුකං ජානාම මනාකොට දනිමු. 5. මිත්ත ජානාසිතුවං අම්හාකම් බුද්ධස්ස භගවතෝ සතිපට්ඨාන නාම සුත්තස්ස අත්තං. මිත්ත මිතුර එක ආලපන විභක්තිය යෙදිලා තියෙන්නේ. මිත්ත මිතුර. ඊට පස්සේ මෙතන ජානාසි කියලා ක්‍රියාපදයේ මුලට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට වාක්‍යවල ක්‍රියාපදයේ මුලට එන්න පුළුවන්. ඒක තමයි පාලි වාක්‍ය රටාවේ ස්වරූපය. මුලට එන්න පුළුවන්, මැදට එන්න පුළුවන්, අගට එන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අපි වාක්‍යයේ අර්ථය තේරුම් ගත්තනම් හරි. එතකොට ත්වං නුඹ අම්හාකම් බුද්දස්ස භගවතෝ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන නාම සුත්තස්ස සතිපට්ඨාන නම් සූත්‍රයේ අත්තං අර්ථය ජානාසි දනිහිද. අජ්‍ය මයිහම් පුත්තා මිත්තේහි සද්ධින් වානිජම් හා පුප්පහානිච පලානිච කිනන්ති. අජ්‍ය අද මයිහම් පුත්තා මගේ පුත්‍රයෝ මිත්තේහි සද්ධින් මිතුරන් සමග වානිජම් හා වෙළෙන්දාගෙන් පුප්පානිච පලානිච මල්ද ගෙඩිද කිනන්ති මිලට ගනිත්. 7. බොහෝපාලෝ අජ්‍ය සංගාමන් ජිනාති. රජු අද යුද්ධය දිනයි. බොහෝපාලෝ රජු අජ්‍ය අද සංගාමන් යුද්ධය ජිනාති දිනයි. එතකොට මෙතන සංගාමන් කියනකොට අර දෙවෙනි අකුර හල් කරලා තියෙනවා. නමුත් එකට ගයන්නත් එකට සම්බන්ධ කරලා බඳිනකොට හල් කිරීම අවශ්‍ය නැහැ. ඒ විදිහට අකුර එතන මේ අකුර යොදන්න බැරි නිසා තමයි ඒක හල් කරලා යොදලා තියෙන්නේ. ඒ නිසා ඒක දැනගන්න. හොඳයි. ඊට පස්සේ 8. කස්සකෝ පුත්තේහි සද්දින් වීහින් මිනාති. ගොවියා පුත්‍රයන් සමග වී මනි. කස්සකෝ ගොවියා පුත්තේහි සද්දින් පුත්‍රයන් සමග වීහින් වී මිනාති මනි. 9. ඉදානි මයම් මිත්තේහි සද්දින් බුද්ධස්ස භගවතෝ ධම්මං සාධුකං සුනෝම. ඉදානි දැන් මයං අපි මිත්තේහි සද්දින් මිතුරන් සමග බුද්ධස්ස භගවතෝ ධම්මං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාධුකම් මනාකොට සුනෝම අසමු. මෙතන අසමු කියලා කියන්නේ අහමු කියලා මේ යෝජනාවක් ඉදිරිපත් කිරීම ස්වරූපයක් නෙවෙයි අහනවා කියන එකයි. ඊට පස්සේ 10. තුම්හේ රුක්ඛං ආරෝහිත්වා සකුණං ගන්හත. තුම්හේ නුඹලා රුක්ඛං ගසට ආරෝහිත්වා නැග සකුණං පක්ෂියා ගන්හත ගනිහු. කියන්නේ ගන්නවා කියන එක. ඊට පස්සේ එදා අපි දුන්නා අතීත කාලික ක්‍රියා. උට මේ පච කියන ක්‍රියා ධාතුව අතීතයේ වර්ණගෙන හැටි මේක අපි එදා පැහැදිලි කරා. බලමු ඊළඟ එක. ගච්චි. ගච්චි කියන ක්‍රියාව මෙන්න මෙහෙමයි අතීතයේ වර්ණයෙන් වෙන්නේ. ගියේ කියන අර්ථයනේ. අගච්චි ගච්චි අගච්චි ගච්චි අගච්චින්සු බහුවචන. අගච්චින්සු ගච්චින්සු අගච්චුන් ගච්චුන්. ඒකේ අර්ථය තමන්ට බලා ගන්න පුළුවන්. අගච්ඡෝ ගච්ඡෝ මජ්ජිම පුරිස බහුවචන. අගච්ඡිත්ත ගච්ඡිත්ත උත්තම පුරුෂයේදී අගච්ඡින් ගච්ඡින්
බහුවචන අගච්චිම්හ ගච්චිම්හ අගච්චිම්හා ගච්චිම්හා. ඊළඟට ගන්හි ගත්තේය කියන අර්ථී ක්‍රියාව අගන්හි ගන්හි අගන්හි ගන්හි අගන්හිංසු ගන්හිංසු අගන්හුන් ගන්හුන් අගන්හෝ ගන්හෝ අගන්හිත්ත ගන්හිත්ත අගන්හින් ගන්හින් අගන්නිම්හ ගන්හිම්හ අගන්හිම්හා ගන්හිම්හා. හොඳයිට පස්සේ චරි හැසිරුණේ කියන අර්ථේ ක්‍රියාව අච්චරි චරි අච්චරී චරි අචරින්සු චරින්සු අචරුන් චරුන් අචරෝ චරෝ අචරිත්ත චරිත්ත අචරින් චරින් අචරිම්හ චරිම්හ අචරිම්හා චරිම්හා. නිසීදි හුන්නේය නැත්තම් ඉඳගෙන හිටියා කියන එක. අනිසීදි නිසීදි අනිසීදී නිසීදී අනිසීදින්සු නිසීදින්සු අනිසීදුන් නිසීදුන් අනිසීදෝ නිසීදෝ අනිසීදිත්ත නිසීදිත්ත අනිසීදින් නිසීදින් අනිසීදිම්හ නිසීදිම්හ අනිසීදිම්හා නිසීදිම්හා. එතකොට මේ ගොඩාක් වාක්‍යවලදී ඔය වාක්‍යවලදී ක්‍රියාපද යොදනකොට අයන්න මුලින් මුලට ඇවිල්ලා ඔය ක්‍රියා සැකසෙන රූපය ගොඩක් එනවා අඩුයි. අපි සයි කියන්නේ නිදාගත්තේ කියනකොට ගොඩාක් දුරට සයි කියලා තමයි වාක්‍යයක දෙන්නේ. පුරිසෝ මංචේ සයි පුරුෂයා ඇඳේ නිදාගත්තේය. අසයි අසයි වගේ පද ගොඩක් එනවා අඩුයි වාක්‍යවල අපි මේ ත්‍රිපිටකයේදී. නමුත් අපි හැම එකක්ම ඉගෙන ගන්න ඕනි. හැම රූපයක්ම මේ ක්‍රියාරූප. බලන්න සයි කියන එක අසයි සයි අසයි සයි අසයින්සු සයින්සු අසයුන් සයුන් අසයෝ සයෝ අසයිත්ත සයිත්ත අසයින් සයින් අසයිම්හ සයිම්හ අසයිම්හා සයිම්හා. දදි දුන්නේය අදදි දදි අදදී දදී අදදින්සු දදින්සු අදදුන් දදුන් අදදෝ දදෝ අදදිත්ත දදිත්ත අදදින් දදින් අදදිම්හ දදිම්හ අදදිම්හා දදිම්හා. ඊට පස්සේ අභ්‍යාසී තියෙනවා පාලි වාක්‍ය 8ක්. ඒ ටික සිංහලයට නගන්න සිංහලයට පරිවර්තනය කරන්න. පළවෙනි එක හීයෝ මයිහම් මිත්තස්ස දාසෝ අම්හාකං ගේහං ආගන්තා භත්තම් පචි පචිත්වා සෝ අම්හාකම් භත්තානි අදදි අත මයං මංචේ නිසේදිත්වා භත්තානි භුංජිත්වා තත්ත ඒව තෝකන් සයිම්හ. දෙක කස්සකෝ අජ්‍ය පාතෝය ඒව කෙත්තන් ගන්තා තෝකන් තත්තට හත්වා පච්චහ වරාහන් දිස්වා තංගහෙත්වා ඉද ආගච්චි. තුන තුම්හේ හීයෝ විහාරං ගන්තා මනුස්සානම් පුප්පහානි අදදිත්ත. හතර අහං විහාරං ගන්තා සංඝස්ස පීඨහෙසු න නිසීදින්. පහ කම්මකාරා අම්හාකං වානරේ දදින්සු. හය ත්වං ඒකදා වනං ගන්තා වනස්ස සමන්තා අචරෝ. හත අහං මයිහම් පුත්තස්ස හත්තස්මා කුද්දකම් පාසානං ගන්හින්. අට මයං හීයෝ දාසේහි සද්දින් ගාමස්ස සමන්තා අචරිම්හා. එතකොට මේකේ වාක්‍යවල අමුතු වචන මෙත් එක්ක ඉගෙන ගත්ත නැති වචන අර්ථත් එක්ක පහලින් දක්වලා තියෙනවා. භත්තං කියනකොට බතක් කියන අර්ථේ, භත්තානි කියනකොට බත් කියන අර්ථේ, තෝකං කියනකොට ටිකක් කියන අර්ථයේ පදේ, සෝ කියනකොට ඔහු, පීඨහෙසු කියන්නේ පුටුවල කියන එක, කුද්දකං කියන්නේ කුඩා කියන එක. ඊට පස්සේ අභ්‍යාසයේ දෙවෙනි කොටස තමයි පහත මේ දක්වලා තියෙන අතීත කාලික මේ ක්‍රියා ටිකත් පච්ච ධාතුව වගේ අතීත කාලේ වර්ණම් ගන්න ඕනේ. යාචි කියන එක අර්ථය ඉල්ලුවේය, පහරි ගැසුවේය, හරි ගෙන ගියේය, කහදි කෑවේය, දහවි දිව්වේය, කරි කලේය, කිනි මිලට ගත්තේය. එතකොට මේ ටිකත් අර මුලින් ක්‍රමයටම වර්ණම් වල දක්වන්න. හොඳයි. එහෙමනම් අපි අද පාලි පාඩමත් මෙතකින්
අවසන් කරනවා. එතකොට අපි අද අභිධර්මයේදී චෛතසික කිහිපයක් අද පැහැදිලි කරගන්න යෙදුණා. ඊට පස්සේ පාලි පාඩමේදී තවත් අපි පාලි ක්‍රියාපද කොටසක් ඉගෙන ගන්න යෙදුණා. මෙසේ මේ ඉගෙන ගැනීම වශයෙන් අපේ సంతානේ කුසල් සිතුවිලි පහළ වුණා. ඒ කුසල් සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් දැන කියා ගන්න, අවබෝධ කරගන්න, සම්මර්ෂණය කරගන්නට ශක්තිය, ධෛර්යය, වීරිය, වාසනාව නිරන්තරයෙන්ම සැලසේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදුතුම් බෝධිඥානීකින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයන් අපිට කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත්, හදා වඩා පෝෂණය කරපු දෙමාපියන්ටත්, ශාසනික මව්වරු, පියවරු, සහෝදර සහෝදරියන්ටත්, ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත් ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා මහත් වෙහෙසක් ගන්න කැලුම් මහත්මයා ප්‍රධාන සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතයට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්නටම ලැබේවා. කෙලවර නිවනින් සැනසෙන්නට මේ පුණ්‍ය ශක්තිය එකසේම හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාසනාරක්ෂක, ලෝකපාලක, ආත්මාරක්ෂක අල්පේශාක්‍ය, මහේශාක්‍ය දිව්‍යතා මණ්ඩලයටත්, ඒ වගේම මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුවෙන් පසුවන ඥාති බන්ධ හිතයි සැමටත් මේ පින් දැනේවා, පිනේවා, මේ පින් අනුමෝදන් වෙත්වා. තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිත්වා. බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරන්තරයෙන්ම ආරක්ෂා කරත්වා කියන ආරාධනාවෙන් යුතුව අපි පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍යය කියමින් කවුරුත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සබ්බා පමුඤ්චතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා. වාසනාව වේවා. සාදු සාදු සාදු. ලෝතර බුදුරජාණන් වහන්සේගේ මේ මහා කරුණික සම්මා සම්බුදු ශාසනයේ පිහිට අනුග්‍රහය උපකාරය සෑම සිළු දෙනා වෙතම මෙත් සිතින් ලබා දීමේ අරමුණු කරගෙනම මහත් වැඩ කටයුතු රාශියක් මැද්දේ නමුත් අප වෙත බොහොම අනුකම්පාවෙන් මේ සම්බුදු ශාසනයට ඇති හිතෛෂී භාවය නිසා වෙන්න ඒ බොහෝමත්ම වෙහෙස කර උත්සාහයක යෙදෙමින් මේ උතුම් වැඩසටහන අඛණ්ඩව කරගෙන එන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ගන්නා මේ වෙහෙස මේ සම්බුදු ශාසනයේ චිරස්ථිතිය පිණිසම ඒකාන්තයෙන් උපනිශ්‍රේ වන කාරණාවක් බව අපි සෑම සිළු දෙනාම මනවින් දන්නා දෙයක්. අද දිනේ මේ 27 වෙනි අභිධර්ම පාඩමටත් බොහෝම සතියක් පුරාවටම බොහොම වෙහෙස මහන්සි වෙලා ඒ අවශ්‍ය කරන ලියකියවිලි සම්පාදනය කරලා ඒ අවශ්‍ය කරන සටහන් ආදිය සම්පාදනය කරලා අද දිනේ පැය ගණනක් තිස්සේ මේ වැඩසටහන මෙහෙයවමින් අපට ධර්මඥානය ලබා දෙන්නටත් අපේ ධර්මඥානයේ පිරිසුදු භාවයට පත් කරන්නටත් ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගන්නා වෙහෙස වෙනුවෙන් ඔබ අප සෑම සිළු දෙනාම එක්ව ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තිය අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී තිරජීවනය පිණිසම උන්වහන්සේගේ ධර්මඥාන භාවනාඥාන දියුණු පමුණු වීම පිණිසම වහවහාම අග්‍රාමූර්ත නිර්වාණ ධාතුව උන්වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියකින් අවබෝධ කරගෙන සංසාර දුකිනුත් අත මිදෙන්නට මේ උදාාරතර කුසලයේ හේතුපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. සංසාර පුරාවට
පුරන ලද මහා කුසලානුභාව බලයක ආනිසංස වශයෙන් මෙවන් සත්පුරුෂ ඇසුරක් ලබා ගනිමින් මේ උතුම් ධර්මය ජීවිතයට ගලපා ගන්න පින් පුරාගෙන පැමිණි සත්පුරුෂ හිතවතුනි, ඔබ අප සෑම සියලු දෙනාටම මේ උදාහරතර පින්කම මේ කුසලය ජීවිතවල සැනසෙල්ල පිණිසම හේතුපනිශ්‍රේ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හොඳයි. එසේනම් අද දිනේදී මේ 27 වෙනි අභිධර්ම පාඩම නිල වශයෙන් අවසන් කරන්නටයි මේ කාලේ එළඹිලා තිබෙන්නේ. මින් අනතුරුව මේ සූම් යදෝම ඔස්සේ සජීවී වැඩසටහනට සම්බන්ධ වන පිරිසට සුපුරුදු පරිදි අද දිනේදී ධර්ම සාකච්ඡාව ආරම්භ වෙනවා. මෙතෙක් සාකච්ඡා කරන්නට යෙදුණු චිත්ත කාණ්ඩයට අයත් සිත් පිළිබඳවත් මෙතෙක් සාකච්ඡා කළ චෛතසික කාණ්ඩයට අයත් චෛතසික පිළිබඳවත් අද දිනේ ධර්ම සාකච්ඡාවෙන් සාකච්ඡා කරන්නට නියමිතයි. ඒ නිසාවෙන් ධර්ම සාකච්ඡාව ආරම්භ කිරීමට නියමිත නිසා අද දිනේට නියමිතව තිබූ ඒ 27 පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 27 වැනි අභිධර්ම පාඩම හා පාලි භාෂා පුහුණුව මෙතනකින් අපි නිමා කරන්නටයි අපේ සූදානම. වැඩසටහන නිල වශයෙන් අවසන් කරන්නට අපි සෑම සියලු දෙනාම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ අමාමි කමිතබ්බං. සාදු කාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සුවපත් වේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං සුවපත් වේවා.